ඉසිවර සහන ජ්‍යෝතිෂ සේවය හා සම්බන්ධ වන ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඉසිවර සහන ජ්‍යෝතිෂ සේවය මේ සූදානම් වෙන්නේ මේ මාසේ 2021 ඔක්තෝබර් මාසේ 22 සිද්ධ වෙන කුජමාරුව සම්බන්ධව පලාපල විස්තර ගෙන එන්නට. ඉතින් ඔබ දන්නවා මේ සම්බන්ධව අපි මීට කලින් ගොඩක් දැනුවත් කිරීම කරලා තියෙනවා. කුජ ග්‍රහයා කියලා කියන්නේ රාශි චක්‍රය තුල නැත්නම් මේ ග්‍රහ මණ්ඩලය තුල සුවිශේෂී ග්‍රහයෙක් විදිහට තමයි අපි සලකන්නේ. සාමාන්‍යයෙන් කරන දේවල් බොහොම දැනෙන්නට බොහොම ඉක්මනටත් බොහොම දැනෙන්නටත් කරන ග්‍රහයෙක් තමයි කුජ. ග්‍රහලව සෙම්පතියා විදිහට තමයි හඳුන්වන්නේ කුජ ග්‍රහයා. ඉතින් මොකද ඔහු ඇත්තටම බොහොම සටන්කාමී උෂ්ණ ග්‍රහයෙක්. ඉතින් මේ ග්‍රහයාගේ බලපෑම බොහෝ දෙනෙකුට අපිට අපේ ජීවිතවලට ලැබෙනකොට අපේ ජීවිතවලට යම් යම් ශනික වෙනස් වීම සහ අපිට දැනෙන වෙනස් වීම අපේ ජීවිතවල සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ ග්‍රහමාරුව මම කතා කරන්න හිතුවේ කුජ ග්‍රහයා මේ මාරු වෙන්නේ නැත්නම් ගෝචර වෙන්නේ 22 වෙනිදාට සිකුරුගේ රාශියකට තුලා රාශියට. ඉතින් ඔබ දන්නවා සිකුරුගේ රාශි දෙකක් තියෙනවා. මේ වෘෂභ රාශිය සහ තුලා රාශිය. වෘෂභයට වඩා වෙනස් ගති තමයි තුලාවේදී කුජ ග්‍රහයා ඇති කරන්නේ. ඉතින් කුජට ඊටමත් සුබ රාශියක් තමයි තුලා රාශිය. යහපත් ඵල දෙන රාශියක්. ඉතින් කොහොම වුණත් ගෝචර ගමන තුල ග්‍රහයින් ඇති කරන්නා වූ පලාපල බොහොම වෙනස් අන්දමින් තමයි ලැබෙන්නේ උප්පත්ති කේන්දරයේ ඉන්නවට වඩා. ඉතින් ඔබගේ උප්පත්ති කේන්දරයේ කුජ ග්‍රහයා සිටින තැනත් වැදගත් වෙනවා. උප්පත්තියේ කුජ බලවත්ව ඉන්නවා නම් ගොඩක් හොඳයි. ඒකේ සුබ ඵල තමයි ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි කුජගේ මහ දසාවක් හරි කුජගේ අන්තර් දසාවක් හරි කුජගේ විදසාවක් හරි ගත වෙනවා නම් ඔබට මේ කාල සීමාව තුළ මේ කුජගෙන් ලැබෙනා වූ අප කියනවා මේ පලාපල වැඩිපුර ඔබට ලැබෙනවා. නැත්නම් වැඩි වශයෙන් ලැබීමට ඒක හේතුවක් වෙනවා. ඒ වගේම තමයි කුජගේ මහ දසාවක් නැතුව වෙනත් ග්‍රහයෙක්ගේ මහ දසාවක් අන්තර් දසාවක් නම් යන්නේ ඔබට මේ කියනවා පලාපල සාමාන්‍ය මධ්‍යස්ථ පලාපල විදිහට තමයි බලපාන්නේ. ග්‍රහයා 2021 මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 22 වෙනිදා පාන්දර 2:02ට තමයි දැනට කන්‍යා රාශියාවේ ගමන් කරන මේ කුජ ග්‍රහයා තුලා රාශියට මාරු වෙන්නේ සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් මේ ග්‍රහ මාරුව ආසන්න වශයෙන් මාස එකමාරක පමණ කාලයක් පවතීම 2021 දෙසැම්බර් මාසේ 5 වෙනිදා දක්වා මේ ග්‍රහ මාරුව පවතිනවා. දෙසැම්බර් මාසේ 5 වෙනිදා දක්වා. ඉතින් කුජටම හිමි සිත නැගතේ 3 වෙනි පාදයට තමයි කුජ ග්‍රහයා සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් මේ කුජ ග්‍රහයාගේ මේ මාරු වීම රාශි 12ට විවිධ විදිහට බලපානවා. ඉතින් ඔබගේ කේන්දරයේ විශේෂයෙන් උපචය ස්ථානයකට නම් මේ ගෝචර ගමන තුළ කුජ ග්‍රහයා පැමිණෙන්නේ. ඒ කියන්නේ කේන්දරයේ 3 6 10 11 කියන ස්ථානයකට නම් ඔබගේ කේන්දරයේ මේ කුජ පැමිණිලා තියෙන්නේ. ඒ ලග්න 4ට ඊටමත් සුබ ඵල ඇති කරනවා. ඒවා මම කතා කරනවා ඒ රාශිවල ලග්න වලට අදාළව. ඉතින් අනිකුත් ලග්න වලට තරමක් ඒ තරම්ම යහපත් ඵල ඇති කරන්නේ නැහැ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඊටමත් අපිට සුබ ඵල ඇති කරනවා කියලා කියන්න පුළුවන් මේ කුජ මාරුව තුල රාශි 4කට පමණයි මේ මාසයකමාරක පමණ කාලය තුල. ඉතින් අනිත් ඒවාටත් අසුබ ඵලම ඇති කරන්නේත් නැහැ. ඉතින් ඒවටත් සුබ ඵලම ඇති කරන්නේත් නැහැ. ඉතින් මේ දෙක මිශ්‍රණයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ග්‍රහ මාරුව ඔබට සුවිශේෂී වෙනද මේ පලාපල විස්තර බලන්න. ඔබගේ ලග්නයට අදාළව මම කතා කරනවා වෙන මේ ඔබට කොහොමද මේ කුජ මාරුව බලපාන්නේ ඔබගේ උප්පත්ති කේන්දරයේ ඔබගේ ලග්නයට අදාළව කියන එක. ඉතින් ඒ වගේම තමයි ඔබගේ අදහස් කමෙන්ට් කරන්න ඔබට තියෙන ගැටලු යොමු කරන්න අපි ඔයාලට පිළිතුරු ලබා දෙන්න උපරිම උත්සාහ කරනවා. ඉතින් මේ දේවල් එක්ක ඉතින් බලමු මේ මාස එකමාරක පමණ කාලය ඉදිරියට සිද්ධ වෙන්නා වූ මේ කුජ මාරුව ඔබගේ ලග්නයට උපන් රාශියට කොයි වගේ ප්‍රතිඵලයක් පලාපලයක් ඇති කරයිද කියන එක. මේස ලග්නය. මේස ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ ඔබගේ ලග්නාධිපති ග්‍රහයා තමයි කුජ ග්‍රහයා. එතකොට මේ කුජ ග්‍රහයා ඔබගේ කේන්දරයේ ලග්න ස්ථානයත් 8 වැන්න වන මාරක ස්ථානයත් අධිපති වෙලා 7 වෙනි භාවයට තමයි පැමිණෙන්නේ. මේස ලග්නෙන් උපන් ඔබට විශේෂයෙන් මතක තියාගන්න ඕන මේ කුජ 7 වෙනි භාවය තුල ගමන් කරන මාස එකමාරක පමණ කාලය
ටිකක් මානසික වශයෙන් පීඩාකාරී බවක් වැඩි කරනවා. ඒ කියන්නේ හිතට ටිකක් අවිවේක ගතියක් ඇති කරනවා. කලබලකාරී ගතිය ටිකක් වැඩි කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට තරමක් අර ඔබගේ මානසික සුවය පිළිබඳව ටිකක් වැඩිපුර හිතලා බලන්න ඕන කාලයක්. ඒ කියන්නේ ඔබගේ හිතේ තරමක් ඔබට තිබෙන්නා වූ කටයුතු කාරණාවන් එක්ක බොහොම ටිකක් කාර්ය බහුල ගතිය වැඩිවීම නිසා මනසට වෙහෙස කර බව ටිකක් වැඩි කරනවා. ඒක මනසට පමණක් නෙවෙයි ඔබගේ ඇඟටත් හොඳටම දැනෙන කාලයක් ටිකක් වැඩ රාජකාරී ඔබගේ බහුල වීම නිසා තමයි මේ தත්ත්වය සිද්ධ වෙන්නේ. ඉතින් වගකීම් ටිකක් වැඩි වෙන කාල සීමාවක්. ඒ වගේම තමයි බලාපොරොත්තු නැති විදිහේ කරදර බාධකත් ඔබට යෙදෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ විවාහ ජීවිත ගත කරන කෙනෙක් නම් විවාහක කෙනෙක් නම් ඔබ විශේෂයෙන් ඔබගේ සහකරුවා සහකාරිය සම්බන්ධවත් මේ කාල සීමාව තුළ සැලකිලිමත් වෙන්නට ඕන. ඔහුට තරමක් ඔහුට හෝ ඇයට ටිකක් අපලකාරී කාලයක් කරදර බාධක ඔහුටත් අපලකාරී තත්ත්වයන් ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. සමහර විට ඔහුටත් බලාපොරොත්තු නැති විදිහේ කරදර බාධක අනතුරු වගේ දේවල් පවා සිද්ධ වීමේ ඉඩ කඩක් තියෙනවා විවාහ සහකරුවාට හෝ සහකාරියට. ඉතින් ඒ වගේම තමයි ඔබගේ හත්වෙනි භාවයට මේ කුජ ගෝචර ගමනින් පැමිණීම ඒ තරම් අර ගෝචර ගමන තුල කුජට ඒ තරම් යහපත් තැනක් නෙවෙයි හත්වෙනි භාවය. මොකද විවාහ ස්ථානය. ඉතින් ඔබ කොහොමද දන්නවා මේ අහලා තියෙනවා හත්වෙනිට කුජ ඒ තරම් යහපත් නැහැ කියන එක. ඒ නිසා විවාහ ජීවිත තුල ඔබගේ අඩදබර ඇති වෙන්න පුළුවන්. මත ભેද ඇති වෙන්න පුළුවන්. දෙදෙනා අතර නොහොඩ නෝක්කාඩුකම් නැත්තම් ඒ ගැටලුකාරී තත්ත්වයන් මත ભેදාත්මක තත්ත්වයන් ඇතිවීම ඉඩකඩ තියෙනවා. ඒ නිසා විවාහ ජීවිත ගත කරන අය බොහොම සමගිව මේ කාල සීමාව තුළ ඒ ගැටලු ඇති නොවන විදිහට බුද්ධිමත් මේ දේ තේරුම් අරන් කටයුතු කරන්න උත්සාහ කරනවා නම් හොඳයි. මොකද මේ දේවල් නැත්තම් දුරදිග ගිහිල්ලා නැති ප්‍රශ්න ඇති වෙන්න ඉඩ කඩක් තියෙන නිසා. අනිත් එක තමයි ඔබ මතක තියාගන්න ඕන ඔබට මේ තත්ත්වයන් වැඩිපුරම බලපෑම තියෙන්නේ ඔබගේ මේ වෙනකොට කුජගේ මහදසාවක් හරි අන්තර් දසාවක් හරි විදසාවක් හරි ඔබගේ උප්පත්ති කේන්දරයට අනුව ගත වුණොත් තමයි. ඉතින් එහෙම යනවා නම් කුජගේ කාල සීමාවක් ඔබට මේ කියන අපල තත්ත්වයන් මේ කියන කරුණු කාරණාවන් ටිකක් වැඩිපුර බලපානවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්නට ඕන. ඉතින් ඒ වගේම තමයි ඔබ කා සමගවත් වැඩිය මේ දවස්වල මේ කාල සීමාව තුළ පැටලෙන්ට යන්න එපා. ඔබ අනිත් අය සමග යම් පුජ්‍යලයන් සමග මතභේද නැත්තම් රණ්ඩු සරුවල් වලට කලකෝලහල වලට පැටලෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා ඒ වගේ දේවල් වලට පැඳිහත් නොවේ ඉන්න උපරිම උත්සාහ කරන්න. ඒ වගේම බේරිලා ඉන්න. ඉතින් ඒ වගේම තමයි ඔබට ඔබගේ හවුල් කටයුතු හවුල්කාරයින් සමග නැත්තම් අපි හිතමු දැන් ඔබ යම් කෙනෙක් එක ගණදෙනුවක් කරනවා නම් ගණදෙනු කටයුතු වල එහෙම නැත්තම් ඔබගේ ව්‍යාපාරික වශයෙන් ඔබ යම් කෙනෙක් එක්ක හවුල් වෙලා කටයුතු කරනකොට මේ වගේ අවස්ථාවලදී නැත්තම් යම් කිසි කෙනෙක් සමග ඔබ යම් කරන කටයුතු ගණදෙනු වලදී අනිවාර්යයෙන්ම බොහොම පරිස්සම් වෙන්න ඕන මේ කාලය තුල. මොකද ඔබට අන්තිමේටම තමන්ගේ මිත්‍රයාත් නැත්තම් තමන්ගේ ඒ ගණදෙනුවත් නැත්තම් ඒ කටයුත්තත් අසාර්ථක වෙලා එහෙම නැත්තම් ඒ තමන්ගේ හිතවත්කමත් අන්තිමේටම නැති වෙන්න පුළුවන් මේ කාල සීමාව තුළ. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න ඕන තව කෙනෙක් එක්ක ගණදෙනු කරනකොට මේ කාල සීමාව තුළ එක්ක ගණදෙනු කියලා කිව්වා මුදල් පමණක් නෙවෙයි ඕනම ගණදෙනුවක් අදහස් සෝමාරුවකදී වුණත් සමහර වෙලාවට මේ දේ බල වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා බොහොම පරිස්සමට තමයි මේ කාල සීමාව ගෙවන්න ඕන. මේ කුජ හත්වෙනි භාවය තුළ ගමන් කරන කාලය විශේෂයෙන් ආවේගාත්මකව සිතවිලි හිතට එන්න පුළුවන්. කේන්ති යන ගතිය ටිකක් වැඩි වෙන්න පුළුවන්. හිතේ අර තියෙන පීඩාවත් එක්ක ටිකක් ආවේගශීලී ගතිය ටිකක් තමන්ව පාලනය කරගන්න බැරි ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම ඔබගේ ප්‍රේම සම්බන්ධතා සම්බන්ධවත් යම් ආකාරයක මේ කාලය තුල බිඳ වැටීම් සිද්ධ වීමේ ඉඩ කඩක් තියෙනවා. ඒ කියන්නේ දෙදෙනා අතර විරසක වීම සිද්ධ වෙන්න පුළුවන්. තරහ වීම, අමනාප වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ප්‍රේමවතට හෝ පෙම්වතියටත් මේ කාලය තුල යම් අනතුරු අපලකාරී තත්ත්වයන් ඇතිවීමේ ඉඩ කඩක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව ටිකක් කල් වේලාතුව දැනගත්තාම ටිකක් ඒ දේවල් වලින් වැළකීලා කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. ඉතින් මේක තමයි ඔබට විශේෂයෙන් සඳහන් කරන්න තියෙන මේස ලග්නෙන් උපන් ඔබට තුලා ලග්නගත වීම සම්බන්ධව කුජ ග්‍රහය. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
වෘෂභ ලග්නය වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරේ 7 වෙනි විවාහ ස්ථානයේ සහ 12 වෙනි අධිපති ග්‍රහයක් කුජ 6 වෙනි රාශියට තුලා රාශියට සම්ප්‍රාප්ත වෙනවා. ඉතින් මාස එකහමාරක පමණ කාලයක් කුජ මේ ස්ථානයේ ගමන් කරනවා. ඇත්තටම වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මේ කුජ මාරුව ඉතාමත් සුබදායක ග්‍රහ මාරුවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මොකද 6 වෙනි උපචේ ස්ථානයක් තුළ ගෝචර ගමන තුළ කුජ ඉතාමත් බලවත් භාවයට පත් වෙනවා. කුජගෙන් ලැබෙනා වූ සුබඵල ගොඩක් මේ කාල සීමාව තුළ ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා, ලැබෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට මේ දේවල් ලැබෙන්නේ කුජගේ මහදසාවක් හෝ අන්තර්දසාවක් හෝ විදසාවක් ඔබට ගත වෙනවා නම් මේ කාල සීමාව තුළ මේ කියන දේවල් වැඩිපුර ඔබට ලැබීමේ හැකියාව තියෙනවා. නැත්නම් ඔබට මධ්‍යස්ථ ඵල තමයි ඇති කරන්නේ. ඉතින් ඔබට විශේෂයෙන් මේ කාලය ඔබගේ විවාහය සම්බන්ධව ඉතාමත් හොඳ තීන්දුව తీරන ගන්නට පුළුවන් වගේම ඔබට විවාහ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් කාලයක්. ඉතින් මම කියන්නේ විවාහය නැති වෙච්ච අය, ඒ කියන්නේ විවාහ වෙලා නැති අය, නැති කෙනෙක් නම් ඔබ විවාහය බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් මේ කාල සීමාව තුළ අනිවාර්යෙන් මේ දේ මේ කාල සීමාව තුළ ඔබගේ කුජගේ මහදසාන්තර දසා විදසාවකුත් ජනවන අනිවාර්යෙන් මේක ස්ථිර කරගෙන ඒ දේවල් සාර්ථක වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කුජ තුලා රාශියට පැමිණීම ඊටමත් ඒ සම්බන්ධයෙන් හොඳ තත්ත්වයක් තමයි ඇති කරන්නේ. ඒ වගේම තමයි ඔබගේ සහකරුවාගේමුත් ඔබට හොඳ සහයෝගයක් ලැබෙනවා. වගේම ඔහුට තිබුණා වූ යම් කරදර බාධකත් යම් ආකාරයකට මඟහැරෙන තත්ත්වයක් ඇති කරනවා. වගේම සහකරුවා සම්බන්ධව යම් ආකාරයක සුබදායක තත්ත්වයක් ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්. කියන්නේ යම් ඔබගේ විවාහ සහකරුවා සමග සහකාරිය සමග මතභේද තිබුණා නම්, විවාහ ජීවිතයේ ගැටලු තිබුණා නම්, යම් මේ දේවල් යම් ආකාරයක සමතයකටපත් කරගෙන ඒ ගැටලු විසඳාගෙන කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් සමහරට ඔබගේ දික්කසාද නඩු තියෙන්න පුළුවන්. ඒ වගේම වෙන ඒ සම්බන්ධව තීරණයකට මොකක්වත් දෙදෙනා අතර තීරණයකට එන්න බැරි ගැටලු තිබුණා නම් මෙච්චර කාලයකට ඒ දේවල් වල නිශ්චිත අරමුණ මොකක් හරි ඉස්සරහට මෙන්න මේ තීරණය ගන්නවායි කියලා ඉවර වෙලා නිශ්චිත අරමුණකට පැහැදිලි තීරණයකට මේ හැකියාව බොහෝ විට සිද්ධ වෙන්න පුළුවන්. ඒ දේ සිද්ධ වෙන්න පුළුවන් මේ කාල සීමාව තුළ. ඉතින් ඒ වගේම තමයි ඔබගේ ව්‍යාපාර කටයුතු කරනවා නම් මම හිතනවා බොහොම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි කුජ 6 වෙනිට මේ තුලාවට ඔබගේ සිකුරුගේ රාශියට පැමිණීම මුදල් අතින් ආයෝජන අතින් ඔබට ඉතාමත් හොඳ වාසනාවන්ත තත්ත්වයක් ඇති කරනවා. ලැබීම් සම්බන්ධව ගොඩක් හොඳයි. වෘෂභ ලග්නයෙන් උපන්න ඔබට මේ කුජ 6 වෙනි විශේෂයෙන් ඔබට මුදල් ලාභ, ඒ වගේම ඔබගේ ව්‍යාපාරික වශයෙන් ඔබට ඉතාමත් හොඳ වාසනාවන්ත තත්ත්වයක්, ඒ වගේම උසස් මට්ටමේ ඒ වගේ ලාභ ප්‍රයෝජන ලැබීමේ හැකියාව තියෙනවා මේ කාල සීමාව තුළ. ඒකට තමන්ගේ අනිත් අයගෙමුත් බොහෝ විට හොඳ සහයෝගයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම හවුල් ව්‍යාපාර කටයුතු වගේ දේවල් ඔබ තව අය සම්බන්ධ වෙලා කරන දේවල් කරනවා නම් ඔන්න ඒ වගේමුත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔන්න නව ප්‍රේම සම්බන්ධතා ඇතිවීමේ හැකියාව වැඩි මේ කාලේ. කියන්නේ අලුතින් කෙනෙක් හඳුනා ගැනීමේ හැකියාව බොහෝ විට තියෙනවා. කියන්නේ අලුතින් ඔබ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඒ දේවල් බොහෝ විට මේ කාල සීමාව තුළ ඔබට ඇතිවීමේ ඉඩකඩ වැඩි. තමන්ට සමහර විට එක විවාහය දක්වා යන සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. ඉතින් ඔබට කුජ ග්‍රහය උප්පත්ති කේන්දරෙත් බලවත් වෙනවා නම් මේ දේවල් අනිවාර්යෙන් මේ විදිහට යහපත් විදිහට සිද්ධ වේවි. ඉතින් කොහොම වුණත් කුජ 6 වෙනි ඔබට නරකක් ඇති කරන්නේ නැහැ. විදේශගත වීම සහ ඒ සම්බන්ධව ඔබ යම් බලාපොරොත්තුවක් තියන් හිටියා නම් ඔන්න ඒ කටයුතුත් මේ කාල සීමාව තුළ සාර්ථක කරගන්න ඔබට අවස්ථාව හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි දුර බැහැර ගමන් බිමන් ටිකක් වැඩිපුර යෙදෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඔබගේ පදිංචියේ යම් ආකාරයක වෙනසක් බොහෝ විට සිද්ධ කරන්න හිතන් හිටියා නම් නව නිවසකට යන්නට, ඒ වගේම පදිංචියේ වෙනසක් සිද්ධ කරන්න හිතන් හිටියා නම් ඔන්න ඒ දේවලුත් සාර්ථක කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබ ඉඩමක් කඩමක් මිලදී ගන්න හිතන් හිටියා නම් හෝ ඔබ යම් ආකාරයක ඉඩම් ආරවුල් නැත්තම් ඉඩම් සම්බන්ධ ගැටලු වලට මුහුණ දීලා හිටියා නම් ඔන්න ඒ දේවල් මේ කාලය තුළ බොහෝ විට निराකරණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ ගැටලු निराකරණය කරගෙන ඒ වගේ සමතයකටපත් වෙන්න නැත්තම් ඒ දේවල් වලින් සාර්ථකත්වයක් ඇති කරගන්න ඔබට හැකියාව මේ කාලය තුල තියෙනවා. ඉතින් මේ දේවල් තමයි වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මේ කුජ මාරුවත් එක්ක සඳහන් කරන්න තියෙන නිසා ඔබට වාසනාවන්ත ග්‍රහ මාරුවක් තමයි වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මේ කුජ ග්‍රහ මාරුව. හැබැයි ඒ වගේම තව පුංචි දෙයක් කියන්නට ඕන, යහපත් ප්‍රතිඵලත් සාමාන්‍යයෙන් කුජගෙන් නැතුව නෙවෙයි, විශේෂයෙන් ඔබගේ උදරය ආශ්‍රිතව
ඔබ ගොඩක් පරිස්සම් වෙන්න ඕන. ගෑස්ට්‍රයිටිස් රෝග, උෂ්ණගත රෝග ඇති කරන්න පුළුවන්. මේ කාලය තුල බඩේ අමාරු බඩේ අමාරු විශේෂයෙන් යම් ආකාරයක උදරයාර්ථිත කැක්කුම් වේදනා ගති විටින් විට ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන් දරුවන් අපේක්ෂාවෙන් ඉන්න අය විශේෂයෙන් කාන්තාවක් නම් ඔබ සමහරට දරුවන් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබට මේ කාලය තුල ටිකක් පරිස්සම් වෙන්න වෙනවා. ඒ සම්බන්ධව ටිකක් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඒ සම්බන්ධව යම් ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩක් තියෙන නිසා. ඉතින් මේ දේවලුත් මතක් කරේ ඔබට ඒ දේවල් වලින් යහපත් ප්‍රතිඵල නැත්තම් අර වෙන්න තිබෙනා වූ ගැටලු යම් තත්ත්වයකින් හරි කලින් හඳුනාගෙන අවම කර ගැනීමේ හැකියාව ඇති කරන නිසා. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරේ 11 වෙනි අයස්ථානයේ සහ 6 වැන්න රෝගස්ථානයේ සතරු ස්ථානාධිපති කුජ ග්‍රහතුමා කේන්දරයේ තුලා රාශියේ 5 වෙනි භාවයට තමයි යොන්න සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් මිථුන ලග්නයෙන් උපන් ඔබට ගෝචර ගමන තුල මේ තුලා රාශියට කුජගේ සම්ප්‍රාප්තිය යම් ආකාරයක විවිධ පැතිවලින් ගැටලු ඇති කිරීමට හේතුවක් වෙන්න පුළුවන්. විශේෂයෙන් මුදල් සම්බන්ධ කරදර. විශේෂයෙන් ඔබට මුදල් සම්බන්ධ කරදර ඇති කරන්න පුළුවන් කාලයක්. ඒකට හේතුව මුදල් සම්බන්ධ කරදර කියලා කියන්නේ මුදල් හානි සිද්ධ වීම. ඉතින් ඒ වගේම තමයි ඔබට විශේෂයෙන් ඔබගේ ආදායම් අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ එන මුදල් ඔබගේ ව්‍යාපාරයෙන් වෙන්න පුළුවන්, රැකියාවෙන් හරි නැත්නම් වෙනත් ක්‍රමයකින් හරි ඔබට ආපු මුදල් යම් ආකාරයක අවහිර වීමක් නැත්නම් ඒ වගේ ඔබ බලාපොරොත්තු වෙන ආකාරයක ලාභ ප්‍රයෝජන අඩුවීමක් සිද්ධ වෙන කාලයක්. ඉතින් ඒ නිසා මුදල් සම්බන්ධව බොහෝම පරිස්සම් වෙන්න ඕන මේ කුජ මාසයකමාරක් විතර මේ 5 වෙනි භාවයේ ගමන් කරන කාලය තුල. ඉතින් ඒ හින්දා ගණදෙනු කරනකොට මුදල් සම්බන්ධ වෙනත් ඔබ ආයෝජනයක් කරනවා නම් ගොඩක් පරිස්සම් වෙන්න ඒ දේවල් වලදී. ඒ වගේම තමයි වේදම් කිරීමේදී බොහොම දෙතුන් පාරක් හිතලා බලලා ඔබ වේදම් කරන්න ඕන, ගණදෙනු කරන්න ඕන මේ කාල සීමාව තුල. නැත්නම් ඔබට පාඩු අලාභ හානි සිද්ධ වීමේ ඉඩකඩ වැඩි. ඔබ කරන දේ තුල ඔබට බලාපොරොත්තු නැති විදිහේ අලාභ හානි පාඩු සිද්ධ වීමේ හැකියාව වැඩිපුර තියෙනවා අවදානමක්. විශේෂයෙන් ඔබට කුජගේ මහ දසාවක් හරි අන්තර දසාවක් හරි කුජගේ විදසාවක් හරි යනවා නම් මේ කාල සීමාව තුල මේ කියන දේවල් වැඩිපුර ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. මොකද එකක් පැත්තකින් ඔබගේ අයස්ථානයේ ලැබීම් සම්බන්ධ ස්ථානාධිපති කුජ මේ සිකුරුගේ රාශියකට පැමිණීම 5 වෙනිට ගෝචර ගමන තුල ඒ වගේ මුදල් අවහිරතා ඇති කරන්නට හේතු වෙන කාරණයක් හැට සඳහන් කරන්න පුළුවන්. නමුත් 5 වෙනි භාවය ත්‍රිකෝණ ස්ථානයක් නිසා යම් ආකාරයක ඔබට අර බුද්ධිමත් භාවය තමන්ගේ මොකද අනිත් එක තමයි සිකුරුත් මුල් කාල සීමාව තුළ 6 වෙනි භාවය යන නිසා පරිවර්තන යෝගිකුත් එතන යෙදෙනවා. ඒ නිසා ඔබට තමන්ගේ අර මේ දේවල් වළක්වා ගැනීමේ හැකියාව නැත්තේ නෑ. මේවා වළක්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඒ නිසා කලින් මේ දේවල් තව දැනගෙන ඒ දේවලුත් එක්ක ඔබ තවත් බුද්ධිමත් වුණොත් එහෙම මම හිතනවා ඒ ගැටලු අවම කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට ඔන්න ඔබගේ සමාජය තුළ කටයුතු කිරීමේදී යම් අය අමනාප වීමේ හැකියාව වැඩි. යම් කෙනෙක් ඔබත් සමග අමනාප වෙන්න පුළුවන්. ළඟින් හිටපු කෙනෙක් ඔබගෙන් ඈත් වෙන්න පුළුවන්. සමහර විට ඔබගේ හිතවත් කෙනෙක් ඔබත් එක්ක අමනාප වෙන්න, තරහ වෙන්න, දුරස් වීමේ ඉඩකඩ මේ කාලය තුළ වැඩි. ඒ නිසා විශේෂයෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම් වගේ දේවල් වලට නැත්තම් දෙන්න අතර අමනාපකම් ඇති වෙන්න මේ කාලය තුළ බොහෝ විට ඉඩකඩ වැඩි. ඒ නිසා දෙන්න අතර සමගියෙන් හැම වෙලෙම ඉන්නට උත්සාහ කරන්නට ඕන. ඒ වගේම තමයි අදහස්ව මාරු කර ගැනීමේදී සැකයට තුඩු දෙන කාරණාවන් සම්බන්ධයෙන් ගොඩක් සැලකිලිමත් වීම නම් ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි විවාහ ජීවිත ගත කරන අයත් තරමක් මේ කාලය තුළ බොහොම සමගියෙන් ඉන්න උත්සාහ කරන්න ඕන. මොකද මතභේද වැඩිපුර ඇති වෙනවා. අදහස් මත ගැටුම් වැඩිපුර ඇති වෙන කාලයක් තමයි මේ කාල සීමාව. මොකද ඒකට විවිධ හේතු සාධක බලපාන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබට ඔබගේ දරුවන් ඉන්නවා නම් ඔන්න දරුවෝ පරිස්සම් කරගන්න ඕන මේ කාලය තුල. විශේෂයෙන් ඔබගේ ගෑනු දරුවන් විශේෂයෙන් පරිස්සම් කරගන්න ඕන. ඒ වගේ තමයි ඔබගේ කොයි දරුවා වුණත් ඔබගේ දරුවන්ට විවිධ වූ අනතුරු
විවිධ අපචාරයන් සිද්ධ වීමේ ඉඩකඩ වැඩි මේ කාල සීමාව තුළ. ඒ නිසා දරුවෝ පරිස්සම් කරගන්න එක ඔබගේ වගකීමක් බවට පත් වෙනවා මේ කාලය තුළ. දරුවන් අතෑරලා කටයුතු කරන්න එපා. ඔවුන් විවිධ අනතුරු කර ගැනීමේ හැකියාව වැඩිපුර තියෙනවා මේ කාලය තුළ. ඒ නිසා ඒ සම්බන්ධවත් සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි දරුවෝ ලැබෙන්න ඉන්න කෙනෙක් නැත්නම් දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තාවක් නම් විශේෂයෙන් ඔබ අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඔබගේත් ඒ විශේෂයෙන් ගැබිණි මාතාවන් නම් ඔබ ගොඩක් පරිස්සම් වෙන්න ඕන මේ කාලය තුළ. වැටීම් තැලීම් වගේ දේවල් වලින් ඔබට අනතුරු සිද්ධ වීම ඉඩකඩ වැඩි. එමුණොත් ඒ වගේම තමයි ඔබ නිසි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වලට අනිවාර්යයෙන්ම මේ කාලය තුළ අවශ්‍ය විදිහට ඒවට නිසි වේලාවට යොමු වෙලා ඒ පරීක්ෂණ කටයුතු ඒ වගේ දේවල් හරි විදිහට නිසි වේලාවටම කරගන්න. ඒ ගැන වැඩි උනන්දුවක් ඇති කරගන්න වෙනදාට වඩා. එහෙම වුණොත් ඔබට වෙන්න තියෙන බොහෝ අපහසුතාවයන් වළක්වා ගන්නට පුළුවන් කල් ඇතුවම. ඉතින් ඒ වගේම තමයි ඔබට විශේෂයෙන් විවාහ අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් මේ කාල සීමාව තුළ ඔබට විවාහ යෝජනා එන්නට පුළුවන්. විවාහ යෝජනා ආවට ඔබට සමහර විට නොගැලපෙන නැත්නම් ඔබට සමහර විට බලාපොරොත්තු නොවන ආකාරයේ විවාහ යෝජනා ඔබට බොහෝ විට එන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ කියන්නේ සමහර විට ඒ නිසා පොඩ්ඩක් හොයලා බලන එක හොඳයි. මේ කාලය තුල එන යෝජනා සම්බන්ධව ටිකක් හොයලා බලලා අනිවාර්යයෙන් මේ දේවල් සම්බන්ධව කටයුතු කරන්න. එහෙම නැති වුණොත් ඔබට ඒ සම්බන්ධව යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. විවාහ සම්බන්ධව එන යෝජනා සම්බන්ධින් ටිකක් වැඩිපුර සැලකිල්ලක් දක්වන්න. නමුත් හැබැයි මේ කාලය තුල යෝජනා එනවා. නමුත් ඔබ හොඳට හොයලා බලලා තමයි මේ දේවල් වලට සම්බන්ධ වෙන්න ඕන. එහෙම වුණොත් ඒ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි ඔබගේ විශේෂයෙන් හෘද රෝග, පපුවේ ආශ්‍රිත රෝග තත්ත්ව වගේ තියෙන කෙනෙක් නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕන මේ කාලය තුල. ඒ දේවල් වැඩි වෙන්නට ඉඩකඩ තියෙනවා. විශේෂයෙන් රුධිර පීඩනය ඒ වගේ දේවල් ඊළඟ උදරගත යම් අසනීප තත්ත්ව මේ කාලය තුල යම් විටින් විට ඇති වෙන්න පුළුවන් මේ කුජ පස්වෙනි භාවය තුල ගමන් කරන කාලය තුල. ඉතින් ඒ වගේ දේවල් වලින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ඔබ වෙලාවට ගන්න. ඒ නිසා ඒ වගේ තත්ත්වයන් තියෙන කෙනෙක් නම් ඉතින් එහෙම වුණොත් ඔබට ඒව වළක්වා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් තමයි සඳහන් කරන්න තියෙන්නේ ඔබට මිථුන ලග්නයෙන් උපන්න ඔබට මේ කුජ මාරුව සම්බන්ධයෙන්. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරේ කුජ ග්‍රහයා කියන්නේ 10 වෙනි භාවය සහ 5 වෙනි භාවය අධිපති ග්‍රහයා. ඉතින් ගෝචර ගමන තුල කුජ ග්‍රහතුමා ඔබගේ 4 වෙනි භාවයට තමයි සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් කටක ලග්නයෙන් උපන් ඔබට මේ ග්‍රහ මාරුව යම් ආකාරයක සුබ අසුබ දෙකම ඇති කරන්නට හේතු වෙනවා මේ කාල සීමාව තුළ. ඉතින් මේකේ විශේෂයෙන්ම ඔබ වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන මේ කුජ මේ 4 වෙනි භාවය තුළ ගමන් කරන මාස එකහමාරක පමණ කාලය තුළ විශේෂයෙන් ඔබගේ සතුරු කරදර සහ ඔබට ඇති කරන්නා වූ යම් අසනීප තත්ත්ව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මේක හැබැයි ඔබට වැඩිපුරම බලපාන්නේ මේ අවධානම තියෙන්නේ ඔබගේ මේ වෙනකොට කුජගේ මහ දසාවක් හරි කුජගේ අන්තර දසාවක් හරි කුජගේ විදසා තත්ත්වයක් හරි ගත වෙනවා නම් තමයි මේක ගැන වැඩිපුරම ඔබ සැලකිලිමත් වෙන්න ඕන. එහෙම නැතිනම් ඔබට වෙනත් සුබ ග්‍රහයෙක්ගේ මහ දසාවක් යෝගකාරක ග්‍රහයෙක්ගේ කාලයක් යනවා නම් මේවා බය වෙන්න කාරණාවක් නැහැ. එහෙම අදාළ වෙන්නේ නැහැ. ඉතින් අර කුජගේ ප්‍රතිඵල වැඩිපුරම ලැබෙන්නේ ඔබට එයාට අදාළ මහ දසාවක් අන්තර දසාවක් යනවා නම් තමයි. ඉතින් එහෙම වුණොත් ඒ වගේම තමයි ඔබ ඔබගේ විශේෂයෙන් රැකියාව සම්බන්ධව සැලකිලිමත් වෙන්න ඕන. ඔබගේ රැකියා ස්ථානයේ ඔබට බලාපොරොත්තු නැති විදිහේ කරදර බාධක ඇති කරන්න පුළුවන්. විශේෂයෙන් සතුරු කරදර. ඔබට කුමන්ත්‍රණකාරී විදිහට යම් අය ක්‍රියා කරන්න පුළුවන් ඔබගේ රැකියාව සම්බන්ධව. ඒ කියන්නේ ඔබට ඒ වගේම තමයි ඔබගේ රැකියාවකට ඉන්ටර්විව් එකකට යන්න ඉන්නවා නම් ඊට ඒ වගේම ඒ වගේ සමුක පරීක්ෂණයකට යන්න ඉන්නවා නම් ඒ වගේම ඔබට රැකියාවේ උසස් වීමක් ලැබෙන්න තියෙනවා නම් මේ දේවල් වලට යම් බාධා කරදරකාරී තත්ත්වයන් ඔබට බලාපොරොත්තු නැති විදිහට විවිධ අයගෙන් එල්ල වෙලා ඒ දේවල් වෙනස් වීමේ ඉඩකඩ තියෙනවා. ඒ නිසා රැකියා කරන ස්ථානය තුල ඔබ ආයතන ප්‍රධානීන් සමග මතභේද ඇතිවීමේ ඉඩකඩකුත් මේ කාලය තුල තියෙනවා. ඉතින් ඒ නිසා රැකියා ස්ථාන තුල බොහොම පරිස්සමට බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා මම මේ කාලය තුල ඔබට සඳහන් කරනවා. ඒ ස්ථානය තුල බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරන එක හොඳයි. විශේෂයෙන් ඔබට ඉහළ නිලධාරීන් සමග කටයුතු කිරීමේදී මතභේද ඇති කරගන්න යන්න එපා. ඒ වගේම
වාද විවාද වලට ඔබ මැදිහත් වෙන්න යන්න එපා. ඉතින් ඒ වගේම තමයි ඔබට මෙතනදී මේ මාස එකමාරක පමණ කාලය තුළ විශේෂයෙන් කුජ 4 වෙනි ගමන් කරනකොට මානසික වශයෙන් අසහනකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හිතට ටිකක් කේන්ති ගතිය වැඩි කරනවා, තරහ යනවා, අසනිකව තරහ යනවා. ඉතින් බොහොම ඉක්මනට ටිකක් කිපෙන සුළු ගතිය වැඩි. ඒ නිසා බොහොම ඉක්මන් තීරණ ගන්න පෙළඹෙනවා. නිසා මේ වගේ දේවල් බොහොම කල්පනාවෙන් ඔබ ඉන්න ඕන. ඉතින් ඉක්මන් තීරණ ගන්න යන්න එපා. කේන්තිය පාලනය කරගන්න ඕන මේ කාලය තුල. ඒ වගේම තමයි තමන්ගේ මානසික සුවය ගැන ටිකක් වැඩිපුර හිතන්න. ඒ වගේම තමයි ඔබගේ රුධිර ගමනය ටිකක් වේගවත් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ නිසා ප්‍රෙෂර් වගේ රෝග තත්ත්ව තියෙනවා නම් ඔන්න ඔබට අධිරුධිර පීඩනය වගේ තියෙනවා නම් ගොඩක් අවශ්‍ය ප්‍රතිකර්ම ගන්න, වෙලාවට ගන්න මේ දේවල්. ඉතින් ඒ වගේම පරිස්සම් වෙන්න. ඉතින් එහෙම වුණොත් මේවා මේ කාලය තුල ඔබට මේ දේවල් වලින් බේරිලා ගෙවා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට විශේෂයෙන් පපුව ආශ්‍රිත රෝග තත්ත්ව තියෙනවා නම්, හෘදය පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්ව තියෙනවා නම් ගොඩක් මේ කාලය තුල ඒ ගැන වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය කටයුතු කරගන්න පෙළඹෙන්න. ඒ ගැන බලන් ඉන්න එපා දෙපාරක් මේ කාලය තුල. ඉතින් එහෙම අර වෙනදාට වගේ මේ ඒ ගැන නොසලකා හරින්න එපා. මේ කාලය තුල එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය පරීක්ෂණයක් කරලා ඒ ගැන සැලකිලිමත් වෙන්න. එහෙම වුණොත් ඔබට අර වෙන්න තියෙන බොහෝ බරපතල තත්ත්වයන් අවම කරගෙන ඒවා පාලනය කරගෙන සුවතට නැත්නම් යහපත් තත්ත්වයට පරිවර්තනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට තමන්ගේ දරුවන් ගැනත් ටිකක් වැඩිපුර අවධානය යොමු කරන්න ඕන කාලයක්. දරුවෝ සම්බන්ධව ඔබ දන්නවා මේ කුජ කියන්නේ බොහොම මේ ටිකක් සැරග්‍රහයෙක්. ඉතින් ඒ වගේම තමයි කුජගේ හොඳ පළත් ලැබෙනවා, නරක පළත් ලැබෙනවා. ඉතින් කුජ ගෝචර ගමන තුල තමන්ගේ නරක රාශියක ගෝචරයෙන් යනකොට තමන්ට ඒ වගේ නරක ඵල ඇති කරන්න පුළුවන්. ඒ නිසා දරුවෝ සම්බන්ධව ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න. ඉතින් තමන්ගේ දරුවෝ පරිස්සම් කරගන්න, විශේෂයෙන් ඔවුන්ට යම් කරදර, හසනීප, අනතුරු වගේ දේවල් සිද්ධ වීමේ ඉඩකඩ මේ කාලය තුල වැඩි නිසා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්නට ඕන. ඉතින් ඒ වගේම තමයි ඔබට විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා වගේ තියෙනවා නම් ඒ සම්බන්ධවත් මේ කාලය තුල ටිකක් වෙනත් නැත්තම් වෙන අයගේ කේලම් නිසා, නැත්තම් වෙනත් අයගේ යම් බලපෑම් නිසා ඒ දේවල් වලට යම් වෙනස් වීම, නැත්තම් ඔවුන්ගේ හිත වෙනස් වීම වලට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන් තමන්ගේ එයාගේ ගෙදරින් හෝ තමන්ගේ එයාගේ දෙමව්පියන්ගෙන් හෝ වෙන බලපෑමක් මත හෝ නැත්තම් වෙන මිත්‍රයෙක්ගේ බලපෑමක් මත අදහස් වෙනස් වීමේ, නැත්තම් ඔවුන්ගේ හිත වෙනස් වීමේ, ඔහුගේ හෝ ඇයගේ හිත වෙනස් වීමේ ඉඩකඩ මේ කාලය තුල තියෙනවා. ඒ නිසා ඒ ගැනත් ඔන්න කල්ැතුවම දැනගෙන ඉන්න එක හොඳයි. ඔබට ඒක යම් දෙයක් වේවි. ඔබ ඒ ගැන මේ අනවශ්‍ය විදිහට සැක කරන්න යන්නත් එපා. ඉතින් නමුත් ඔබ ඒ ගැන දැනගෙන ඉන්න එක මම හිතනවා ඔබට වැදගත් වෙයි කියන එක. ඉතින් සමහර විට එන ඔබගේ විවාහ යෝජනාවක් වෙන්න පුළුවන්. ඔබ විවාහයෙන් වෙන්න යන්තම් ඔබට ආපු යෝජනාවක් මත සමහර විට මේ කාලය තුල ඒ වගේ යම් බලපෑම් මත වෙනස් වීම ඉඩකඩ තියෙනවා. ඔබට විවාහ යෝජනාව ඇවිල්ලා ඔන්න ඔක්කොම දිනක් දාගෙන නැත්නම් ඒ ඔක්කොම කැමති කියලා තීරණය කරගෙන පස්සේ ඒකක පාට මොන්න ඔබට මොකක් හරි හේතුවක් මත බැහැයි කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක වෙන්නේ නැති තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඒ අර හේතුව මත. ඉතින් මේ දේවල් තමයි කටකලක්නෙන් උපන්න ඔබට සඳහන් කරන්න දෙන මේ කුජ මාරුවත් එක්ක. ඉතින් මුදල් සම්බන්ධව ටිකක් සැලකිලිමත් වෙන්නට ඕන. තුලනාත්මකව පවත්වා ගන්න. මොකද සිකුරු රාශියේ කුජ ඉන්නේ. ඉතින් හොඳයි මෙතන. නමුත් ඔබගේ මුදල් ඔබට වියදම් වීම ටිකක් අධික වෙන්න පුළුවන්. ඒවා ටිකක් පාලනය කරගෙන කටයුතු කරන්න. හොඳයි. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ කුජ මාරුව බලමු මොනවද, කොහොමද ඔබට බලපාන්නේ කියන එක, මොනවද සිද්ධ වෙන්නේ කියන එක. කුජ කියන්නේ ඔබගේ කේන්ද්‍රේ 9 වැන්න සහ 4 වැන්න අධිපති ග්‍රහය 3 වෙනි භාවයට තමයි පැමිණෙන්නේ. ඉතින් කුජ ග්‍රහ තුමාගේ මේ 3 වෙනි භාවයට පැමිණීම ඔබගේ කේන්ද්‍රයේ 3 වැන්න කියන්නේ උපජය ස්ථානයක්. කුජට ඊටමත් සුබ බලවත් තැනක් බවට පත් වෙනවා ගෝචර ගමන තුල. ඉතින් ඒ නිසා සිංහ ලග්නයෙන් උපන් ඔබට නම් මේ කුජ මාරුව ඊටමත් සුබ ඵල දෙන වාසනාවන්ත ග්‍රහ මාරුවක් හැටියට සඳහන් කරන්න පුළුවන්
පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන් මේක ඔබගේ මේ කුජගේ මේ වෙනකොට මේ කියන මේ தත්ත්වය යහපත් විදිහට බලපාන්න නම් ඔබට ඔබගේ උප්පත්ති කේන්ද්‍රයට අනුව මේ වෙනකොට කුජගේ මහදසාවක් හරි කුජගේ අන්තර්දසාවක් හරි විදසාවක් හරි යනවා නම් තමයි වඩාත්ම මේ කියන්නා වූ යහපත් තත්ත්වයන් ඇති කරන්නේ. විශේෂයෙන් ඔබට මේ කාලය විශේෂයෙන් එවැනි තත්ත්වයක් තියෙනවා නම් මේ කුජ තුන්වෙනි භාවයේ ගමන් කරන මේ මාස එකහමාරක කාලය තුල ඔබගේ ජීවිතේ බොහොම වෙනස්කම් රාශියක් යෙදෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. උප්පත්තිය කුජ බලවත් නම් සමහර විට බොහෝ පරිවර්තනයන් ජීවිතේ සිද්ධ වෙන්න පුළුවන් කාලයක් වේවි. ඉතින් කොහොම වුණත් ඔබට මේ කුජ මේගේ මාරුවත් එක්ක ආර්ථික වශයෙන් යම් ලාභදායී සහනදායී තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඔබට විශේෂයෙන්ම මුදල් ලාභය වගේම ඔබගේ ආයෝජන වලින් වෙළඳ ව්‍යාපාර වලින් වෙනදාට වඩා ඔබට යම් වාසි සහගත තත්ත්වයක් ඇති කරනවා මේ කාල සීමාව තුළ. ඉතින් කොහොම වුණත් ඔබගේ උත්සාහය උනන්දුවත් ටිකක් වැඩිපුර ඇති කරන කාලයක්. හිතේ ශක්තිය වගේම ගතේ ශක්තියත් වැඩිපුර ඔබ යොදන කාලයක් වෙනවා ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන්. ඒ නිසාම ඔබට කුමන තත්ත්වයක තරහා තීරමක කෙනෙක් වුණත් ඔබට යම් යම් අංශවල සාර්ථකත්වයන් ජයග්‍රහණයන් රැසක් ඔබට මේ කාලය තුල අත්කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔබගේ ජීවිතේ මං හිතනවා ඔබට කුජ ග්‍රහයාගේ ඒ යන දසා කාලයක් යනවා නම් ගොඩක් මේ தත්ත්වය බලපාන නැත්තම් මධ්‍යස්ථ ඵල ඇති කරනවා. ඉතින් විශේෂයෙන්ම ඔබගේ පදිංචි ස්ථාන සම්බන්ධව ඊටමත් හොඳ දියුණුවක් මේ කාලය තුල ඇති කරන්න පුළුවන්. විශේෂයෙන් දියුණුවක් කියන්නේ ඔබ අලුතෙන් ඉඩමක් මිලදී ගන්න හිතන් හිටියා නම් ඔන්න ඒ දේ සාර්ථක කරගන්න පුළුවන්. තමන් මේවා නිකන් නෙමෙයි, තමන් ඒ දේවල් ගැන බලාපොරොත්තු වෙලා මෙච්චර කාලයක් දැඟලුවා නම් ඒ දේවල් එහෙම කරගන්න බැරුව හිටියා නම් ඔන්න මේ කාලය තුල ඒවා කරගන්න පුළුවන් කියන එකයි කියන්නේ. එහෙම නැතුව මොකක්වත් නොකර හිටියට මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඒ වගේම තමයි නිවසක් ඉදි කරන්න ඔබ බලාපොරොත්තු වෙන හිටියා නම් ඔන්න පටන් ගන්න බැරුව හිටියා නම් ඒකට බාධා යදුනා නම් ඔන්න මේ කාලය තුල මේ වැඩේ කරගන්න පුළුවන් වෙනවා. ඔබට ඒක සාර්ථකව පටන්ගෙන ඒ වැඩ කටයුතු කරගෙන යන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේම නව නිවසකට යන්න හිතන් හිටියා නම් ඒ වගේ දේවලු සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට විශේෂයෙන් ඔබගේ මානසික වශයෙන් සුවදායී තත්ත්වයක් වෙනදාට වඩා හිතේ ඇති කරනවා. හිතට යම් ශක්තියක් කියන්නේ ප්‍රබෝධමත් ගතියක් ඇති කරනවා. ඔබට ටිකක් කාර්ය බහුල වුණත් ඔබගේ කටයුතුත් එක්ක රැකියා ව්‍යාපාර කටයුතුත් එක්ක ටිකක් කාර්ය බහුල වෙන්න පුළුවන්. මානසික වශයෙන් ටිකක් ව්‍යාකූල වෙන්න පුළුවන්. නමුත් වෙනදාට වඩා ඔබගේ හිතේ උද්‍යෝගිමත් බවත් ප්‍රබෝධමත් බවකින් මේ දේවල් කිරීමේ හැකියාව ඔබට ඇති කරනවා කියන එකයි කියන්නේ මේ කුජ මාරුවත් සමග. ඉතින් මේක ඊටමත් හොඳ ග්‍රහ මාරුවක් කියන්නේ ඒ නිසා. ඒ වගේම තමයි ඔබට යම් ආකාරයක පෙර වාසනාවන් නැත්තම් పూర్ව කර්ම ශක්තියින් ටිකක් මතුවෙන කාලයක්. ඒ හින්දා අර බොහොම ඉක්මනින් අපහසුවෙන් කියන්නේ අපහසු වන දේවල් මෙච්චර කාලයක් බොහොම පහසුවෙන් ඉක්මනින් මේ කාලය තුල ඔබට කරගැනීමේ හැකියාව ඇති කරනවා. ඉතින් මෙච්චර කාලයක් දඟලලා වෙච්ච නැති දේවල් ඔන්න මේ කාලය තුල වැඩි මේකක් නැතුව වැඩි මහන්සියක් නැතුව ඔබට මේ දේවල් සාර්ථක කරගන්න අවස්ථාවක් උදා වෙනවා. ඒ නිසා මේ කාලය තුල ඔබ නිකන් ඉන්න එපා. අනිවාර්යයෙන්ම ඔබගේ කරන දේවල් වලට කරන්න හිතන් ඉන්න දේවල් අනිවාර්යයෙන් පටන් ගන්නට උත්සාහ කරන්න. මේ දේවල් සාර්ථක කරගන්න පුළුවන්කම ලැබේවි. උදව් ලැබේවි. අනිත් අයගේ සහයෝගය ලැබේවි. ඉතින් ඒ නිසා මේ දේවල් පටන් ගන්න මේ කාලය තුල කරොත් ඔබට ඒක සාර්ථක කරගන්න අනිවාර්යෙන් පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි විදේශගත වීම සම්බන්ධව බලාපොරොත්තුවක් තියන් හිටියා නම් ඔන්නේ මේ දේවල් වලටත් ඔබට ඒ බලාපොරොත්තුවත් බොහෝ විට මේ කාලය තුල අවශ්‍ය කරන වටපිටාව ගොඩනගා ගන්නට, ඒකට අවශ්‍ය කරන දේවල් සූදානම් කර ගන්නට හෝ ඒ කටයුතු සාර්ථක කර ගන්නට මේ කාලය තුල හැකියාව ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට තමන්ගේ පිය උරුමයෙන් නැත්නම් ඔබගේ පිය පාර්ශවයෙන් මොන හරි ඔබට ඔන්න යම් දෙයක් ලැබීමේ හැකියාවකුත් මේ කාලය තුල තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධවත් ඔබට යම් දෙයක් තිබුණා නම් ඔන්න ඒ දේවල් බොහෝ විට ඔබට යම් දේවල් ලැබීමේ ඒ අයලාගේ උදව්පදව් හෝ අඩුම ලැබීමේ හැකියාව මේ කාලය තුල තියෙන කාලයක්. ඉතින් ඒක නරක කාලයක් නෙමෙයි. ඉතින් නමුත් හැබැයි මෙතන ඔබට මතක තියාගන්නට ඕන ඔබට යම් අයහපත් තත්ත්වයක් ඇතිවෙන ඔබට කියන්නේ ඔබගේ පවුලේ ඔබගේ හිතවත් කෙනෙකුට හෝ නැත්නම් ඔබේ ඥාතියෙකුට විශේෂයෙන් ඔබගේ සහෝදරයන්ට හෝ සහෝදරයන්ට විශේෂයෙන් ඔබගේ සහෝදරයෝ ඉන්නවා නම්
ඔවුන්ට තරමක් මේ කාලය තුල අපල කරදර අනතුරු වගේ දේවල් සිද්ධ වීමේ ඉඩකඩ වැඩි. ඉතින් ඔවුන්ට තරමක් මේ කාලය තුල යම් ගැටලුකාරී තත්ත්වයන් ඔවුන්ට යම් විදිහට අපලකාරී තත්ත්වයක් ඇති කරන්න පුළුවන් මේ කාලය තුල. ඒ නිසා ඔවුන් වෙනුවෙන් ඔබට තරමක් මානසික වශයෙන් ටිකක් ඔබට අසහනකාරී තත්ත්වයක් ඇති කරන්න පුළුවන් ඔවුන්ගේ යම් ක්‍රියාකාරකම් නිසා. ඉතින් ඒ ගැනත් ඔබ අනිවාර්යයෙන්ම මතක තියාගන්නට ඕන. ඉතින් ඒ වගේම තමයි ඔබට යම් ආකාරයක අසනීප තත්ත්වයන් තිබුණා නම් යම් මෙච්චර කාලයක් ප්‍රතිකාර හොයාගන්න බැරි විදිහ හෝ නැත්නම් නිසි ප්‍රතිකාරයක් කරගන්න විදියක් නැතුව හිටියා නම් ඔන්න ඒ දේවල් වලටත් ඔබට යම් සාර්ථකත්වයක් ඇති කරගන්න ඒ අවස්ථාවක් උදා කරගන්න ඒ ප්‍රතිඵල ලබා ගන්න ඔබට හැකියාව ලැබේවි. ඉතින් මේ දේවල් තමයි සිංහලක්මින් උපන් ඔබට සඳහන් කරන්න තියෙන්නේ මේ කුජ මාරුවත් සමග. ඉතින් ඒ නිසා ඔබට මේ දේවල් උපයෝගී කරගෙන ඔබගේ උත්සාහයත් එකතු කරගත්තොත් ඊටාම ජයග්‍රහී කාලයක් බවට මේ කාලය පත් කරගන්න පුළුවන්. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරය 8 වෙනි භාවයේ මාරකස්ථානය, 3 වෙනි භාවය සහෝදර ස්ථානය. එතකොට මේ ග්‍රහයා අධිපති ග්‍රහයා කුජ ග්‍රහතුමා තුලා රාශියට ඔබගේ දෙවෙනි භාවයේ තුලා රාශියට තමයි යොන්න ගෝචර ගමනින් පැමිණෙන්නේ. ඉතින් කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ තුලා රාශියට ගෝචර ගමන තුල සිකුරු දෙකට පැමිණීම ලග්නයෙන් විශේෂයෙන්ම ඔබට යම් ආකාරයක අවධානය යොමු කළ යුතු කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ඔබගේ මෙතනදී මම ඔබට විශේෂයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු කාරණා ටික තමයි සඳහන් කරන්නේ. ඉතින් විශේෂයෙන් ඔබගේ තැන්පත් ධනය ප්‍රවේශම් කරගන්න ඕන කාලයක්. මුදල් හානිය සිද්ධ වෙනවා. මම මේ කියන දේ ඔබට වැඩිපුරම බලපාන්නේ ඇත්තටම ඔබගේ මේ උප්පත්ති කේන්දරයට අනුව ඔබට කුජගේ මහදසාවක් හෝ කුජගේ අන්තර්දසාවක් හෝ විදසාවක් ගත වෙනවා නම් මේ වෙනකොට ඔබට මේ කියන දේවල් සිද්ධ වීමේ සම්භාවිතාවය ඉතාමත් වැඩි. ඉතින් එහෙම නැතිනම් ඔබට වෙනත් සුබ යෝගකාරක ග්‍රහයෙක්ගේ මහදසා අන්තර්දසාවක් නම් යන්නේ ඔබට මේ කියන දේවල් වල අසුබ තත්ත්වයන් ගොඩක් අඩු කරනවා. යහපත් ප්‍රතිඵල ලැබෙනවා ඒ ග්‍රහයින්ට අදාළව. ඒ මහදසාවලට අදාළව. ඒ නිසා එක නොසලකා හරින්න වෙනවා. නමුත් ඔබගේ මේ කියන විදිහේ කුජගේ කාල සීමාවක් ගත වෙනවා නම් ඔබට වැඩි අවධානමක් තියෙනවා මේ කියන දේවල් සිද්ධ වීමේ ඉඩකඩ වැඩි. ඒ නිසා එහෙම වුණොත් එහෙම ඔබට මේ කාලය තුල අනිවාර්යයෙන් මේ කුජ මාරුවත් සමග ඔබගේ තැන්පත් ධනය විනාශ වෙන්නට වියදම් වෙන්නට හානි වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. විශේෂයෙන් ඔබගේ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන. ඔබට සොර සතුරු කරදර සිද්ධ වීම ඉඩකඩක් තියෙනවා මේ මාසයකමාර තුල. විශේෂයෙන් ඔබගේ ධනය සොරු විසින් ඔබගේ වටිනා දේවල් පැහැර ගන්නට, ඔබට වංචාවක් කරන්නට, ඔබට යම් ආකාරයක හානියක් කරන්නට ඒ සම්බන්ධව ගොඩක් ඉඩකඩ තියෙනවා. විශේෂයෙන් ඒක ඔබගේ තියෙන මුදල් සම්බන්ධව නෙවෙයි ඔබගේ වචකම් සම්බන්ධව වුණත් වෙන්න බෑ. ඔබගේ සමහරට ඉඩකඩම් ගණන්දුණු වලදී පරිස්සම් වෙන්න ඕන. ඉඩකඩම් ගණන්දුණුවලදී පරිස්සම් වෙන්න ඕන. නිවාස සම්බන්ධ ගණන්දුණුවලදී පරිස්සම් වෙන්න ඕන. වාහන සම්බන්ධ ගණන්දුණුවලදී පරිස්සම් වෙන්න ඕන. මේ හැම පැත්තකින්ම ඔබට ගොඩක් ඒ අවදානම තියෙන නිසා ඔන්න ඒ ගැන සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟ කාරණේ තමයි ඔබ විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක් නම් විශේෂයෙන්ම ඔබගේ විශේෂයෙන් ඔබගේ විවාහ ජීවිතය සම්බන්ධව ටිකක් කල්පනාකාරී වෙන්න ඕනේ. ඒ කියන්නේ ටිකක් වැඩි උනන්දුවක් ඒ ගැන අවධානයක් යොමු කර යුතු කාලයක් හැටියට තමයි මම දකින්නේ. හේතුව විවාහ ජීවිතයේ මතභේදාත්මක දේවල් සමග සමහර විට දුරදිග ගිහිල්ලා සමහරට නීතිමය ගැටලු දක්වා මේ දේවල් දුරදිග යෑමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මේ කාලය තුල ඔබගේ විවාහයේ බිඳ වැටීමේ ඉඩකඩක් එහෙම නැත්නම් විවාහ සහකරුවට සහකාරියට යම් ආකාරයක ගැටලු මතභේද අර්බුද අන්තුරු අපල තත්ත්ව ඇතිවීමේ ඉඩකඩක් ඇති කරන කාලයක්. ඒ නිසා ඔබ විවාහ ජීවිතයේ දෙදෙනාටම අවශ්‍ය දෙයක් නිසා දෙදෙනා මේ ගැන කල්පනා කරලා බොහොම හොඳින් මේ කාලය තුල කළමනාකරණය කරගත්තොත් මේ අපල තත්ත්වයන් නැත්නම් මේ දේවල් වලින් වැළකීලා කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට සමහරට
ඔබගේ දික් අසාධන අඩු විවාහ සම්බන්ධ ගැටලු තියෙන කෙනෙක් නම් ඒ දේවල් ඔන්න තවදුරටත් අවුල් වෙන්නට ඔබට ඒ වගේ අවාසි සහගත තත්ත්වයන් තීන්දුව තීරණ වලට ඇති වෙන්නට තීන්දුව තීරණ ලැබෙන්නට මේ කාලය තුල බොහෝ විට ඉඩකඩ වැඩි. ඒ නිසා ඔබ වඩාත් මේ ගැන දැනගෙන කටයුතු කරන එක තමයි මම හිතන්නේ හොඳම දේ. ඉතින් ඒ වගේම තමයි බලාපොරොත්තු නැති විදිහේ කරදර බාධක ඔබට බොහොමයක් මේ කාලය තුල එන්න පුළුවන්. ඒ නිසා දැනගෙන ගියොත් කතරගම කියනවා වගේ ඔබ මේ දේවල් කල්ැතුව බුද්ධිමත් හොඳ සිහිනුවණින් යුතුව කටයුතු කරන්න ඕන කාලයක්. ඉතින් ඒ වගේම තමයි ඔබට හිතේ උනන්දු උත්සාහය කොහොමත් මේ කාලය තුළ වැඩිපුර ඇති කරන එක හොඳ තත්ත්වයක්. ඉතින් ඒ වගේම තමයි නව ආයෝජන අවස්ථාත් උදා වෙනවා. ඉතින් නව ආයෝජන අවස්ථා උදා වෙනවා. හැබැයි මම කියන්නේ මේ දේවල් ගැන ටිකක් සැලකිලිමත් වෙලා ඒ කටයුතු කරන්න. නැත්තම් ඔබට පාඩු සිද්ධ වීම ඊටකටත් ඒකම තියෙනවා ඊට වැඩි අවධානයක් තියෙනවා. අවධානමක් තියෙනවා. ඉතින් ඒ නිසා අර මේ දේවල් කරනකොට පරිස්සම් වෙන එක තමයි හොඳම දේ මේ කාල සීමාව තුළ. ඒ වගේම තමයි ඔබගේ විශේෂයෙන් කටයුතු කරනකොට විශේෂයෙන් ඔබ යන්ත්‍රෝපකරණ සමග කටයුතු කරන කෙනෙක් නම් ටිකක් අනතුරු වලින් පරිස්සම් වෙන්න ඕන මේ කාලය තුල වැටීම් තැලින් ඒ වගේම අත්පා වලට විශේෂයෙන් අත්පා වලට හානි සිද්ධ වීම මේ කාලය තුල ටිකක් වැඩිපුර අවධානමක් තියෙන නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්නට ඕන. විශේෂයෙන් ඔබගේ ඇස් සම්බන්ධ රෝග තත්ත්ව තියෙනවා නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕන. නිසිපති කර්ම ලබා ගන්න. ඇස් වලට හානි වීම රසායනික වර්ග නැත්නම් විස වර්ග ඇහැකට යන්න පුළුවන්. නැත්නම් ගින්නෙන් හෝ ඒ වගේ වෙන රසායනික වර්ගයක් නිසා හෝ මේ වගේ දෙයක් නිසා ඇස් වලට බොහෝ විට හානි සිද්ධ වීමේ ඉඩකඩ මේ කාලය තුල තියෙනවා අවදානමත්. ඒ නිසා මේවා ගැන ටිකක් අවබෝධයෙන් හිටියාම මේ දේවල් වළක්වා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔබට මම හිතනවා මේ කියපු කාරණා ගොඩක් වැදගත් වේවි ඔබේ ජීවිතේ ඉදිරියට කටයුතු කරනකොට කොහොමද කටයුතු කරන්න ඕන කියන දේ සම්බන්ධයෙන්. ඉතින් මම හිතනවා මේ දේවල් තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් ඔබට මේ දේවල් එක්ක සුබ අනාගතයක් ප්‍රාර්ථනා කර. තුලා ලග්නය. තුලා ලග්නෙන් උපන් ඔබට ඔබගේ ඔන්න 7 වෙනි භාවයේ විවාහ ස්ථානයේ සහ දෙවැන්නාධිපති කුජ ග්‍රහතුමා ලග්න භාවයට තමයි සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් කුජ ග්‍රහයා සාමාන්‍ය අපි දන්නවා උප්පත්ති කේන්දරයේ තියෙනවා වගේ නෙවෙයි. ඇත්තටම ගෝචර ගමන තුල ඇති කරන පලාපල ගොඩක් වෙනස්. ඉතින් ඒ නිසා මේක කාරණා දෙකක්. ඉතින් ඔබට මම මේ වෙලාවේ මුලින්ම කියන්න ඕන ඔබට මේ වෙනකොට ගත වෙන්නේ කුජගේ මහා දසාවක් හරි අන්තර් දසාවක් හරි විදසාවක් හරි නම් තමයි මේ ප්‍රතිඵල නැත්තම් මේ කියන දේවල් බලපෑම තියෙන්නේ වැඩිපුර. එහෙම නැත්තම් ඔබට මේ දේවල් වල බලපෑම ඊටම අවමයි. ඉතින් ඔබට වෙන සුබ ග්‍රහයෙක්ගේ යෝගකාරක ග්‍රහයෙක්ගේ මහා දසාන්තර දසා තත්ත්වයන් නම් ගත වෙන්නේ. සමහරට මේ කියන දේවල් ඔබට නොදැනීම යන්නත් පුළුවන්. ඔබට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඊට වඩා සුබඵල ලැබෙන්නත් පුළුවන්. ඒ නිසා අර ඒ කියන මහා දසාන්තර දසා තත්ත්වය පිළිබඳ අනිවාර්යෙන් සැලකිල්ලට ගන්නට ඕන. ඉතින් එහෙම නැත්තම් ඔබට මධ්‍යස්ථ ඵල ඇති කරනවා. කොහොම වුණත් මේ ගැන දැනගෙන ඉන්න එක හොඳයි. මේ වගේ අවදානම් සහිත තත්ත්වයක් තියෙනකොට අපි ඒ ගැන සැලකිලිමත් වෙනකොට නැත්තම් හොඳක් හෝ නරකක් ගැන අපි සැලකිලිමත් ඒක දැනගෙන ඉන්නවා නම් මම හිතනවා මේ දේවල් අපිට තවත් සාර්ථක වෙන්නට හේතුවක් වෙනවයි කියන එක. විශේෂයෙන් ගෝචර ගමන තුළ කුජ ඔබගේ ලක්ෂණයට පැමිණීම තරමක් ඔබට මානසික වශයෙන් ඒ තරම් යහපත් වෙන්නේ නැහැ. හිතට බරගතිය, ඔළුවට ලොකු වගකීම් සහිත කාලයක්. බරගතිය වැඩි. හිතේ අවිවේකී ගතිය, හිතට මහා ලොකු වගකීමක් නැත්නම් ඔබට හිතට නිදහසක් නැති ගතියක් දැනෙන්න පුළුවන්. ඉතින් මේ කාලයේ ටික තුළ මාසයෙන් මාසයකමාරක් පමණ යනකම් මේ ගෝචරයේ පවතින ලග්න භාවයේ තුළ ඒ වගේම තමයි ඔබට ටිකක් අර ගත්තොත් කලබලකාරී ගතිය වැඩි වෙන්න පුළුවන්. කලබලකාරී ගතිය වැඩි. ඉතින් බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. ඔබ වාහනේ පදිනවා නම් බොහොම පරිස්සමට පදින්න. හදිස්සියට යන්න එපා කොහෙවත්. කලබලයට යන්න එපා එළියටවත්. වාහනයක් කරගෙනවත් කොහෙවත් යන්න එපා කලබලයට හදිස්සියට. හැප්පිලා වැටෙන්න පුළුවන්. වේවදා අනතුරු වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි ඔබට බොහොම පරිස්සම් වෙන්න ඕන. ඉතින් විශේෂයෙන් වාහන පදිනවා නම් වෙනත් අනතුරුදායක රැකියාවක නිරත වෙන කෙනෙක් නම් ඔබ අවදානම් සහිත රැකියාවක් කරන කෙනෙක් නම් මේ කාලය තුල ගොඩාක් පරිස්සම් වෙන්න. සමහරට ලිස්සල වැටිලා අතප්පයක් කැඩෙන්න නැත්නම් අඩුම
පය වැදිලා නියපොත්තක් හානි වෙන්න පවා ඒ වගේ දෙයක් වුණත් සිද්ධ වීමේ ඉඩකඩ මේ කාලය තුල අවදානම තියෙනවා. ඉතින් ඒ හින්දා බොහොම ඉක්මනට ඔබට කනගාටු වෙන්න කාරණා යෙදෙන්න පුළුවන්. ඉතින් වැඩි බලාපොරොත්තුවක් නැතුව කියන්නේ වැඩි හේතු නැතුව බොහොම ඉක්මනට කනගාටුව අසහනය ශෝකය ඇති කරන කාරණාවන් යෙදීමේ ඉඩකඩ මේ කාලය තුල තියෙනවා. විශේෂයෙන් ඔබට ඔබගේ මානසික සුවය ගැන ටිකක් මේ ගැන සැලකිලිමත් වෙනවා නම් හොඳයි මේ කාලය තුල. හිතට ටිකක් අවිවේකී ගතියක් අසහනකාරී බවක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමන් ඔබට එක අවවාදයක් කරනවා ඉක්මන් තීන්දුව වලට යන්න එපා. මේ වෙලාවේ ඔබ මේ කාලය තුල ගන්න සමහර තීරණ ඔබට අවාසිදායක වෙන්න පුළුවන්. ඒක පසු කාලීනව කනස්සල්ලට දුකට ඔබට පත් වෙන්නට හේතුවක් වෙන්නට පුළුවන්. ඔබට අපරාධිවම් මේ තීරණය ගත්තේ. අපරාධිවම් මේක ගැන තීරණය කරන්න හදිස්සි වුණේ කියන තැන පසුතැවිල්ල ඇති වෙන්න පුළුවන් එවැනි හදිසි තීරණ ගැනීම තුළ. ඒ නිසා යම් දේවල් වලට අත්සන් කරනකොට ගිවිසුම් ගත වෙනවා නම් එතකොට ඒ වගේ දේවල් වලදී විශේෂයෙන් ඔබ හදිසි වෙන්න එපා. ඊළඟට තමයි ඔබගේ විවාහය සම්බන්ධවත් මම ඒ කාරණේම කියනවා. ඔබට හදිසියේ එන යෝජනා සහ හදිසියේ විවාහය යෙදෙනවා නම් මේ කාලය තුල ඒ වගේ දේවල් ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඉතින් ඔන්න ඒ වගේ දේවල් එන්න පුළුවන් මේ කාලය තුල එකපාරටම හිතෙන්නත් පුළුවන් ඔබට මං ඔන්න ඒ විවාහ වෙන්න ඕන කියලා හිතලා හදිසියෙම ඒ වගේ දේවල් යෙදිලා ඒ වගේ දේවල් වෙීමේ ඉඩ කඩක් තියෙනවා. එහෙම වුණොත් එහෙම ඔබට අනිවාර්යයෙන්ම ඒකෙන් පසුතැවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඒ වගේම තමයි ඔබගේ විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් සහකරුවා සහකාරියටත් තරමක් මේ කාලය තුල අනතුරු අපලකාරී තත්ත්වයන් ඇති වීම ඉඩ කඩ වැඩි. ඒ වගේම ඔවුන් සම්බන්ධව ටිකක් වැඩිපුර සැලකිලිමත් දක්වන එක හොඳයි. මේ කාලය තුල මතභේද ඇති වෙන්න පුළුවන්. බොහොම පරිස්සමට බොහොම කල්පනාවෙන් ඒ ජීවිතේ ඒ කටයුතු කරනකොට ඒ දේවල් ඔබ මගහැරෙන විදිහට ඒවා නොවන විදිහට කටයුතු කරන්නට උත්සාහ කරන්න ඕන පුළුවන් තරම් මේ කාල සීමාව තුල. ඒ වගේම තමයි ඔබගේ කේන්දරයේ ඔබගේ විශේෂයෙන් විවාහ වෙලා ඉන්න කෙනෙක් වුණත් නැති කෙනෙක් වුණත් විවාහය සම්බන්ධව බොහොම තීරණාත්මක කාල පරිච්ඡේදයක් කෙනෙක් සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන් නීතිමය ගැටලු වලට මැදිහත් වෙන්නට එපා මේ කාලය තුල. ඉතින් ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න බොහෝ විට ඉඩ කඩ තියෙනවා. විශේෂයෙන් විවාහය සහ සම්බන්ධ කාරණාවලදී සමහරට නීතිමය තත්ත්වයන් දක්වා ඔබට සමහරට පත් වෙන්න ඉඩ කඩ තියෙනවා මේ කාලය තුල වැඩි දුර ඔබ යම් ප්‍රශ්න අරගෙන ගියොත් එහෙම. ඉතින් ඒ නිසා ඒව ගැනත් සැලකිලිමත් වෙන්න. ඉතින් විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා සම්බන්ධව කතා කරනකොට ඔබට මේ කාලය තුල ඒ වගේ හදිසි ප්‍රේම සම්බන්ධතා ඇතිවීම ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඒ වගේ සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. ඒවා ඇති වෙනවා. ඒ වගේම ඇති වෙන සම්බන්ධතා සම්බන්ධව ඔබ බොහොම බුද්ධිමත් වෙන්න ඕන. Taman රැවටෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ වංචාවකට අහු වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන ඕනතරම් අපිට උදාහරණ කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඇති වෙන දේවල් සම්බන්ධව. ඉතින් ඔබ දන්නවා ඇති ඒ වගේ දේවල් සම්බන්ධ නොතරම් කතා ඔබ අහලා ඇති. ඉතින් හින්දා මේ කාලය තුල එහෙම හදිසියේ ඇති වෙන සම්බන්ධතා සම්බන්ධයෙන් ඔබ වඩාත් එකපාරක් නෙවෙයි දෙපාරක් තුන් පාරක් හිතලා බලනවා නම් මං හිතනවා පසු කාලිනව වෙන්න තියෙන අර ගැටලු අඩු කරගන්න නැත්නම් ඒ වගේම බේරලා ඉන්න ඔබට පුළුවන්කම තියෙන නිසා බුද්ධිමත් භාවය ඇති කරගන්න මේ කාලය තුල ඔය කියන දේවල් සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේම තමන්ගේ හවුල්කරුවන් සමග මතභේද ඇති වෙන්න පුළුවන්. මිත්‍රයන් සමග යම් ගැටලු මතභේද ඇති වෙන්න පුළුවන්. ඒවා වළක්වා ගන්න උත්සාහ කරන්න. ඉතින් මේ දේවල් තමයි මං හිතන්නේ සඳහන් කරා බොහෝ කරුණු කාරණා තුලා ලග්නෙන් උපන්න ඔබට. ඉතින් මේ දේවල් එක්ක මේ ග්‍රහ මාරුව ඔබට යහපත් විදිහට පරිවර්තනය කරගන්න ඔය දේවල් වලින් ඈත් වෙලා කටයුතු කරන්න, අවබෝධයෙන් කටයුතු කරන්න ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරේ ලග්නාධිපති ග්‍රහය වගේම 6 අධිපති ග්‍රහය තමයි කුජ. ඉතින් කුජ ග්‍රහතුමා කේන්දරයේ 12 වෙනි භාවයට තමයි ඔන්න සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් මෙතන කුජ මාස 1මාරක පමණ කාලයක් මෙතන ගමන් කරනවා. ඔබ මතක තියාගන්න ඕන ඔබට මේ වෙනකොට ගත වෙන්නේ කුජගේ මහ දසාවක් හරි අන්තර් දසාවක් හරි විදසාවක් හරි කාලයක් ගත වෙනවා නම් ඔබගේ උපන් කේන්දරයට අනුව මේ කාලය තුල ඔබ සැලකිලිමත් වෙන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම ගෝචර ගමනින් කුජ මේ වගේ 12 වෙනින් යනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඔබට කුජගේ තව අන්තර් දසා මහ දසා තත්ත්වයකට යනවා නම් ඔබගේ
අනතුරු වලින් පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන් අනතුරු බලාපොරොත්තු නැති විදිහේ අනතුරු සිද්ධ වීම ඊටකට වැඩි. සමහර විට ඔබට සමහරට අවදානම් සහගත රැකියාවක් කරන කෙනෙක් නම් වෙනත් ඒ වගේ අවදානම් සහගත ක්‍රියාකාරකම් වල ක්‍රීඩාවල යෙදෙන කෙනෙක් නම් ඔබ ගොඩක් පරිස්සම් වෙන්න ඕන මේ කාලය තුල. ඔබට වැටීම්, තැලීම් වගේ දේවල් එහෙම නැත්නම් ඒ වගේ අනතුරු වගේ දේවල් සිද්ධ වීමේ ඉඩකඩ වැඩි. ඉතින් ඒක විවිධ අනතුරු වෙන්න ඕන. එක දෙයක් කියලා නෙවෙයි ඕනම ආකාරයකින් ඒක දේවල් සිද්ධ වෙමේ ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි සතුරු කරදර, සතුරු කුමන්ත්‍රණකාරී තත්ත්වයන් මතත් යම් කරදර, හානි, අසනීප තත්ත්ව ඒ වගේ දේවල් බලපෑම් එල්ලවීමේ ඉඩකඩ වැඩි. ඉතින් ඒ ගැනත් ටිකක් වැඩිපුර අවධානයක් යොමු කරනවා නම් හොඳයි මේ කාලය තුල. තමන්ගේ අර ඉන්න අසුරු කරන අය නැත්තම් තමන්ට කරදරකාරී පුජ්‍යලයන්ගෙන් ටිකක් ඈත් වෙලා ඉන්න මේ කාලය තුල සැලකිලිමත් වෙන්න. පරිස්සම් වෙලා ඉන්න උත්සාහ කරන්න. එහෙම වුණොත් එම මම හිතන එක දැනගෙන හිටියොත් ඔබට ඒක ඉතා ප්‍රයෝජනවත් වෙයි කියන එක. ඉතින් ටිකක් මානසික වශයෙන් අසහනකාරී බව වැඩි. ඉතින් මොකද ඒක හේතුව වියදම් පැත්තට ටිකක් ඔබට මේ කාලය තුල වැඩි කරන්න පුළුවන්. බලාපොරොත්තු නැති විදිහේ වියදම් යෙදෙන්න පුළුවන්. සල්ලි මිල මුදල් ඔබට අගහිකකම් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ ව්‍යාපාර වලින් වෙනත් දේවල් වලින් ටිකක් පාඩු අලාභහානි වැඩි මේ කාලය තුල සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. සමහරවිට ඔබගේ අසනීප තත්ත්ව හෝ වෙනත් බාහිර කරදර බාධක යෙදීම නිසා තමයි මේක වෙන්නේ. කියන්නේ තමන්ගේ ඔබගේ එදිනදා කටයුතු වලදී ටිකක් සමහරට ඔබගේ අසනීප තත්ත්ව, රෝග තත්ත්ව වෙනුවෙන් වැඩිපුර කාලයක් යොදවන්න ඔබට සිද්ධ වෙයි මේ කාලය තුල. විශේෂයෙන්ම ඔබට රුධිරගත රෝග, උෂ්ණගත රෝග වගේ දේවල් තියෙනවා නම්, කියන්නේ ප්‍රෙෂර් එක, අධිරුධිර පීඩනය, එතකොට ඒ වගේ රෝග තත්ත්ව තියෙනවා නම් ගොඩක් ඔබ මේ කාලය තුල නිසි වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෙලාවට බලාගෙන ඉන්න එපා. අනිවාර්යයෙන්ම ඒ දේවල් වලට ඒ අවශ්‍ය ප්‍රතිකර්ම අනිවාර්යෙන් ලබා ගන්න. එහෙම වුණොත් ඒවා අවම කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම බේරෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබගේ මේ කුජ මහදසා, කුජ අන්තර්දසා ගත වෙනවා නම් මේ කාලය තුල විශේෂයෙන් ඔබට විවාහය හා සම්බන්ධ කාරණා වලට ඒ තරම් සුදුසු නෑ මේ මාස එකමාරක පමණ කාලය. ඉතින් ඒක තරමක් බාධාකාරී වෙන්න පුළුවන්, ගැටලුකාරී වෙන්න පුළුවන්. ඉතින් මොකද ඔබගේ සිකුරුගේ රාශිය 12 වෙන්නේ කුජ ගමන් කරන කාලය තුල මම හිතනවා ඔබගේ උප්පත්තියෙන් සඳුත් දුර්වලයි නම්, ඉතින් ඒ වගේම උප්පත්ති කේන්දරෙත් කුජ දුර්වලයි ඉන්නවා නම්, කුජ උප්පත්ති කේන්දරෙත් බලවත් නැත්නම් ඔබට මේක එක නොකර ඉන්න එක තමයි වඩා සුදුසු. ඉතින් ඒ වගේම තමයි ඔබගේ සමහර මම වියදම් පැත්ත ගැන කතා කරා. ඒ වගේම තමයි බලාපොරොත්තු, සමහර ඔබගේ හිතේ තිබුණ යම් බලාපොරොත්තු කල් දාන්නට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම නැත්නම් ඒ දේවල් බිඳ වැටෙන්නට, ඒ දේවල් නිසා යම් ආකාරයක මානසික වශයෙන් ව්‍යාකූලතා ඇති කරන්නටත් මේ කාලය තුල හේතු කාරණාවන් යෙදෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේම සඳහන් කරන්නේ ඔබට මේ දේවල් ගැන කල් තියා දැනගත්තාම ඒ වගේන් ඔබට මේ කාලය ඉවර වෙනකන් ඒ වගේන් බේරිලා ඒවා වළක්වාගෙන කටයුතු කරන්න අවස්ථාවක් උදා වෙන නිසා. ඒ වගේම තමයි ඔබගේ ජීවිතේ සමහරට ඔබගේ අසනීප තත්ත්ව ගැන මම සඳහන් කරා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන ඔබගේ උදරය ආශ්‍රිත නැත්නම් ඒ යටිබඩ උදරය ආශ්‍රිත යම් රෝග තත්ත්ව තියෙන අය ගොඩක් අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. ඒ ගැන නිසි වෛද්‍ය ප්‍රතිකාරම ලබා ගන්න ඕනේ. ඒ වගේ සත්කම් සල්ලි කර්ම වලට පවා යමහට මේ කාලය තුල මුහුණ දීමේ ඉඩ කඩක් තියෙනවා. ඒ පුංචි පුංචි අනතුරු වලින් උනත් ඒ සත්කම් වගේ දේවල් වලට ඔබට මුහුණ දීමේ ඉඩ කඩ වැඩි මේ කාල සීමාව තුල. විශේෂයෙන් ඔබ දරුවන් ලැබෙන්න ඉන්න කාන්තාවක් නම් හිම අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඔබ වඩාත් මේ කාලය තුල සැලකිලිමත් වෙන්න ඕනේ. නිසි වෛද්‍ය ප්‍රතිකර්ම වලට යොමු වෙන්න මේ කාලය තුල ඔබට ඒ දේවල් වළක්වාගෙන නැත්නම් ඒ දේවල් වලින් කල්ැතිව සෝදානම් වීම තුල වෙන්න තියෙන අපහසුතාවයන් වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ මේ කුජ ග්‍රහ චාරය නැත්නම් මේ ග්‍රහ මාරු වීම තුලා රාශියට 12 වෙනිට විශේෂයෙන් පැමිණීම අර මං සුබඵල නැතුවා නෙවෙයි, සුබඵලක් තියෙනවා. නමුත් මං අර අපිට ඔබට අවදානම් සහිත කාරණා තමයි විශේෂයෙන් මම ඔය සඳහන් කරේ.
ඉතින් ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්නට ඕන. ඉතින් ඒ වගේම තමයි දුර බැහැර ගමන් බිමන් වලදී සංචාරක කටයුතු වලදී ඇවිදිනකොට ඔබ ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන් මේ කාලය තුල ඇවිදීමේදී පොඩක් පරිස්සම් වෙන්න ඕන. වැටීම් තැලීම් වාහන වලින් විශේෂයෙන් ඔය බයිසිකල් වලින් වගේ ඔබ යනවා නම් ගොඩක් පරිස්සම් වෙන එක හොඳයි. ඒ වගේම තමයි ඔබට විදේශ සංචාර වගේ දේවල් බලාපොරොත්තු වෙන හිටියනම් ඔන්න ඒ දේවල් වලට තරමක් බාධා කරදර යෙදෙන්න පුළුවන් මේ කාල සීමාව තුල. ඉතින් ඒ ගමන් බිමන් වලට බාධා කරදර මේ මාස එකමාර තුල තරමක් බාධා කරදරයි. ඒවට ටිකක් කල් යන්නට හෝ ඒවා ටිකක් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් මේ කාල සීමාව තුළ ඒ සම්බන්ධව. ඉතින් මේ දේවල් තමයි වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට සඳහන් කරන්න තියෙන්නේ. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කර. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 5 සහ 12 අධිපති කුජ ග්‍රහතුමා 11 වෙනි භාවයට තමයි ඔන්න පැමිණෙන්නේ. ධනු ලග්නයෙන් උපන් ඔබට මේ කුජමාරුව ඊටමත් සුවිශේෂී ඊටමත් සුබ ඵල දෙන වාසනාවන්ත ග්‍රහ මාරුවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒකට හේතුව ඔබගේ කුජ ග්‍රහයා කේන්දරයේ 11 වෙනි භාවයට පැමිණීම කුජගේ උපචේ ස්ථානයක් විදිහට කුජ 11 වෙන්නට ඊටමත් බලවත් වෙන නිසා ගෝචර ගමනින්. අනික කොහොම වුණත් 11 වෙන්නට ඕනම ග්‍රහයෙක් ගෝචර ගමන තුල සුබ ඵල ඇති කරනවා. ඉතින් කුජගේ ග්‍රහයාගේ මේ 11 වෙනි භාවය තුල ගමන් කරන මාස එකහමාරක පමණ කාලය තුල ඔබට ජීවිතේ බොහොම වැදගත් වටිනා කියන තීන්දුව తీරන ගණනාවක් ගන්නට සිද්ධ වෙන සහ සිදු වෙන කාල සීමාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ කේන්ද්‍රයට අදාළව උපන් වේලාවට අදාළව මේ වෙනකොට ඔබගේ කුජගේ මහ දසාවක් හරි කුජගේ අන්තර දසාවක් හරි කුජගේ විදසාවක් හරි ඔබට ගත වෙනවා නම් තමයි මේ කියන පලාපලය නැත්තම් මේ කියන කාරණාවන් ඔබට වැඩිපුර බලපෑමට ඉඩ තියෙන්නේ. ඒව නැතිනම් ඔබට මධ්‍යස්ථ ඵලයක් තමයි බොහෝ විට ලැබෙන්නේ. ඉතින් ඒ දේවල් සාමාන්‍ය විදිහට බලපාන්න පුළුවන්. නැත්තම් ඒවා සමහරට අදාළ නොවෙන්නමත් පුළුවන්. ඉතින් ඒක ඔබේ කේන්ද්‍රයට අදාළව තමයි තීරණය වෙන්නේ. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න ඔබට මේ කාලේ කොහොමත් කුජ ග්‍රහ මාරුව කොහොම වුණත් ඔබට නරක ඵලයක් අහිතකර තත්ත්වයක් ඇති කරන්නේ නැහැ මේ ගෝචර ගමන තුල. විශේෂයෙන් ඔබට මේ කාල සීමාව තුල ඔබගේ ආර්ථික පැත්ත විශේෂයෙන් 11 වෙන්න කියන්නේ ලැබීම් සම්බන්ධ ස්ථානය. ඉතින් මේ 11 වෙන්නට කුජගේ පැමිණීම ආර්ථික ලාභ ඔබට ගොඩක් හිමි කර ගන්නට පුළුවන්. ලැබීම් සම්බන්ධව ලැබීම වර්ධනය කරන ඒ සම්බන්ධ අවස්ථාවන් ඔබට උදා වෙන කාලයක්. ඉතින් ඒක මේ කුජ ග්‍රහය 11 වෙනි ගමන් කරන කාලය තුළ ටිකක් ඔබ බුද්ධිමත් කල්පනා කරොත් එහෙම හිතුවොත් එහෙම ඔබට ගොඩක් ආයෝජන අවස්ථා උදා කරගන්න පුළුවන්. විශේෂයෙන් ව්‍යාපාර පටන් ගන්න හිතන් ඉන්නවනම් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න ඉතාමත් ඔන්න සුදුසු කාලයක්. ඒ වගේම තමයි ඔබගේ ව්‍යාපාර කටයුතු වලින් වෙනත් ලාභ ප්‍රයෝජන නැත්නම් ආයෝජන තත්ත්වයන් කරන්නටත් ඉතාමත් සුබ කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ආයෝජන සම්බන්ධ ඔබගේ ලැබීම් සම්බන්ධව ඉතාමත් හොඳයි. ඒ වගේම ව්‍යාපාර සම්බන්ධවත් මේ කාලය තුල ඉතාමත් හොඳ කාලයක් ධනු ලග්නයෙන් උපන් ඔබට ඒවා කටයුතු ආරම්භ කරන්න ඒ සම්බන්ධව යහපත් ප්‍රතිඵල ඔබට ආර්ථික ලාභ ඔබට හිමි කර ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් ඔබගේ ඉඩමක් කඩමක් විශේෂයෙන් මිලදී ගන්න හිතන් හිටියා නම් ඒ දේවල් වලට හොඳයි. ඒ වගේම ඉඩම් සම්බන්ධ ගැටලු निराකරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විශේෂයෙන් ඔබට යාන වාහන මිලදී ගැනීම සහ ගනුදෙනු සම්බන්ධ කටයුතු වලට මේ කාලය ඒ වගේ දේවල් සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ දරුවන් සම්බන්ධ බලාපොරොත්තුවක් තිබුණා නම් ඔන්න විශේෂයෙන් ඒ දේවලුත් සාර්ථක කරගන්න පුළුවන් ඉදිරි කාලය තුල. ඒකට ඉතාමත් සුදුසු කාලයක් හැට සඳහන් කරන්න පුළුවන් මේ කාල සීමාව. ඒ අපේක්ෂාවන් බොහෝ විට සාර්ථක කරගන්න සුදුසු කාලයක්. පුළුවන් වෙන කාලයක්. ඒ වගේම තමයි ඔබගේ නව ප්‍රේම සබඳතා ඇති වෙන්න බොහෝ විට මේ කාලය තුල ඉඩකඩ වැඩි. ඉතින් ප්‍රේම සබඳතා ඇති වෙන්නට ඒ වගේම ඒවා විවාහය දක්වා සමහරට යන සබඳතා වෙන්න පුළුවන් මේ කාලය තුල ඇති වෙන සබඳතා. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව ගොඩක් යහපත් කාලයක් තමයි මේ කුජ මාරුවෙන් ඇති කරන්නේ ධනු ලග්නෙන් උපන් ඔබට. ඒ වගේම තමයි විවාහ ජීවිත ගත කරන අයටත් ඉතාමත් යහපත් තත්ත්වයක් ඇති කරනවා. විශේෂයෙන් විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට නම් ඉතාමත් හොඳයි මේ කාලය. ඔබගේ ඒ
හිතට සතුටක් ඇති කරන විදිහේ බොහෝ කටයුතු සිද්ධ වෙයි මේ කාලය තුල. විශේෂයෙන් ඒ කියන්නේ ඔබට විවාහ අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඔබගේ විවාහය මෙපමණ කාලයක් ඉස්තර වුණේ නැත්නම් හරියට යෝජනා ආවේ නැත්නම් ඔන්න මේ කාලය තුල පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. ඔබට කුජගෙත් කාල සීමාවක් යනවා නම් මේ කාලය තුල ඔබට අනිවාර්යයෙන්ම ඔබගේ විවාහය ස්ථිර කරලා ඒ කටයුතු සාර්ථක කරගන්නට අවස්ථාවක් මේ කාලය තුල උදා වෙනවා. ඉතින් ඒ නිසා ධනු ලග්නයක පන්න ඔබට ඒකත් හිතාමත් මම හිතනවා හොඳ කාරණයක් වෙයි කියන එක. ඉතින් කොහොම වුණත් හිතේ මානසික සුවය ඇති කරන කාල සීමාවක් ඔබට මේ කාලය තුල ලග්නේ රාශියක යනවා. සෙනසුරුගේ ඉතින් වෙනත් නරක ග්‍රහ දසා අන්තර් දසා යනවා නම් ඔබට මේ තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් කුජ ග්‍රහ මාරුව තුලින් සිද්ධ වෙන දේ තමයි මම මේ කියන්නේ. කුජ මාරුවෙන් ඔබට යම් ආකාරයක නරකක් සිද්ධ වෙන්නේ නැහැ. වැඩිපුර ඔබට හොඳ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඔබට වැඩිමාල් සහෝදරයෝ ඉන්නවා නම් ඔවුන්ට ටිකක් කරදර බාධක අපල තත්ත්වයන් අනතුරු වගේ දේවල් සිද්ධ වීමේ ඉඩකඩක් මේ කාලය තුල තියෙනවා. ඉතින් ඒ අය නිසා ඔබට මානසික වශයෙන් යම් ප්‍රශ්න අසහනකාරී තත්ත්වයන් ඇති වීමේ ඉඩකඩක් තියෙනවා. ඒ අරින්න වෙනම ඔබට ගැටලුවක් ඇති කරන්නේ නැහැ. ඔබට යහපත් ඵල ඇති කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි තව සඳහන් කරන්න දෙයක් තියෙනවා. ඔබට විශේෂයෙන් ඔබගේ පදිංචිය වෙනස් කරන්නට හිතන් හිටියා නම් ඒ වගේම ඔබගේ ඉඩකඩම් සම්බන්ධ ගනුදෙනු වලට මේ කාලයේ මිලදී ගැනීම වලට ඉතාමත් යහපත් කාලයක්. ඒ වගේම තමයි ඔබ විදේශ ගත වීමට හිතන් ඉන්නවා නම් මේ කාලය තුළ විදේශ සංචාරයක වගේ යන්නට අවශ්‍ය කරන ඔබ හිතන් ඉන්නවා නම් ඒ කටයුතු වලට අවශ්‍ය කරන වටපිටාව සකස් වෙන්නට මේ කාලය තුළ අවශ්‍ය කටයුතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ ගමන් බිමන් සාර්ථක කරගන්නටත් ඔබට හැකියාව තියෙනවා මේ කාල සීමාව තුළ. ඒ නිසා විදේශගත සංචාර වලටත් ඒ වගේ දේවල් වලට ඔබ හිතන් ඉන්නවා නම් යන්න ඕන මේ කාලය තුළ උත්සාහ කරන්න. ඔබට මේ දේවල් වලට අවශ්‍ය කරන දේවල් කරගැනීමේ හැකියාව තියෙයි, සාර්ථක කරගන්න පුළුවන්කම තියෙයි. ඉතින් මම හිතනවා ධනු ලග්නයක මනුන් මේ දේවල් තමයි සඳහන් කරන්න දෙන්නේ. බොහෝ කරුණු කාරණා සඳහන් කරා. ඉතින් ඔබ මේ දේවල් එක්ක ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහ කරන ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරේ 4 වෙනි භාවය 11 වෙනි භාවය අධිපති කුජ ග්‍රහතුමා ඔබගේ 10 වෙනි භාවයට තමයි ඔන්න පැමිණෙන්නේ. 10 වෙනි භාවයටත් මකර ලග්නෙන් උපන් ඔබගේ මේ කුජ ග්‍රහයා ගෝචර ගමනින් පැමිණීම ඊටමත් සුබ ඵල සහ මිශ්‍ර ඵල, විශේෂයෙන් සුබ අසුබ දෙකම තියෙන නිසා මිශ්‍ර ඵල ඇති කරන තත්ත්වයක් පෙන්눔 කරනවා. ඉතින් කොහොම වුණත් ඔබට සුබ අසුබ දෙකම තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්නට ඕන මකර ලග්නෙන් උපන් ඔබට මේ වෙනකොට ගත වෙන්නේ කුජගේ මහ දසාවක් හෝ අන්තර් දසාවක් හෝ විදසා තත්ත්වයක් නම් ඔබට මේ කාල සීමාව ඉතාමත් වැදගත් වෙනවා. මතක තියාගන්න ඔබට ඔබගේ රැකියාව සම්බන්ධ ඉතාමත් තීරණ ගණනාවක් පරිවර්තන කීපයක් වෙනස්කම් කීපයක් යෙදෙන්න පුළුවන් කාල සීමාවක් තමයි මේ කාලය. ඔබගේ විශේෂයෙන්ම නව ආයෝජන අවස්ථාවන් වලට යොමු වෙන්නට සුදුසු කාලයක්. ඔබට අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඔබ බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නවා නම් ඔන්න ඒ දේ කරන්න පුළුවන් වෙනවා. ඒ දේ ආරම්භ කරන්න අවස්ථා උදා වෙනවා. නව ආයෝජන අවස්ථා ඔබට උදා වෙනවා. ඒ වගේම තමයි ඔබගේ ව්‍යාපාරය තුලත් ඔබට බොහෝ සාර්ථකත්වයන් වලට ළඟා වීමේ හැකියාව මේ කාලය තුල තියෙනවා. ඉතින් මේ කාලය තුල ඒ දේවල් වලට අවස්ථා උදා වෙනවා. ඉතින් මේ වගේ ඔබ අනිවාර්යයෙන්ම ප්‍රයෝජනය ගත්තොත් ඉතාම හොඳ සාර්ථකත්වයකට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා මේ කාල සීමාව තුල. ඉතින් ඒ වගේම තමයි ඔබගේ ආර්ථිකමය පැත්තෙන් යම් වර්ධනයක් පෙන්눔 කරන තත්ත්වයක් වෙනවා. මොකද 11 වෙනි අධිපති 10 වෙනි කර්මස්ථානගත උපචේ ස්ථානයක් විදිහට 10 වෙනිට කුජ ගොඩක් බලවත් වෙනවා. ඔබගේ කුජගේ කාල සීමාවකුත් යනවා නම් ඔබට කෙසේ හෝ කුමන හෝ මාර්ගයකින් ඔබට ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමේ හැකියාව ඇති කරනවා. ඒකට අවස්ථා උදා වෙනවා. ඒකයි විශේෂයෙන්ම ඒ අවස්ථාව වලින් ප්‍රයෝජනය ගත්තොත් තමයි ඒ වගේ ඔබට ඒ වගේ ඒ විදිහට සාර්ථක වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව ඒවා ඔබ ගණන් ගත්තේ නැතුව හිටියොත් එහෙම නිකන් යන විදිහටම ගියොත් ඔබට එකකින්වත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ දේවල් අර අපිට ඒ කාල සීමාවල් වලදී ලැබෙන දේවල් වලින් අපි ප්‍රයෝජනෙ ගන්නට ඕන. අපි එකම තැනක හිර වෙලා හිටියොත් එහෙම එකම දෙයකට යොමු වෙලා එකම තැනක හිර වෙලා ඉන්නවා කියන්නේ අපේ වෙනසක් ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ. සාර්ථකත්වයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා
ඔබට විශේෂයෙන් වගා කටයුතු ඉඩකඩම් හා සම්බන්ධ ඒ වගේ කෘෂි ශාස්ත්‍රය හා සම්බන්ධ කටයුතු කරන කෙනෙක් නම් ඉතාම හොඳ ඵල ලබන්න පුළුවන් මේ කාලය තුල. ඔබට ගොවිතැන් කටයුතු විශේෂයෙන් ඒ හේන් කටයුතු ඉඩකඩම් භූමි සම්බන්ධ කටයුතු වගේ දේවල් වලින් විශේෂයෙන් පතල් කර්මාන්ත මැණික් ඒ වගේම භූමිය හා සම්බන්ධ ඕනම කාරණාවකින් ඔබට ඉතාමත් හොඳ තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ හා සම්බන්ධ ව්‍යාපාරත් ඔබට මේ කාලය තුළ බොහොම ඵලදීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔබගේ යම් ආකාරයක ඉඩමක් මිලදී ගන්න හිතන් හිටියා නම් ඔන්න ඒ බලාපොරොත්තුවත් මේ කාලය තුළ සාර්ථක කරගන්න පුළුවන්. යම් අලුත් තැනකට යන්න අලුත් පදිංචි තැනකට යන්න හිතන් හිටියා නම් නව නිවසකට යන්න හිතන් හිටියා නම් ඔන්න ඒ දේවලු සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබගේ රැකියාවේ යම් දියුණුවක් පෙන්වනවා මම සඳහන් කරා ඒක. ඒ වගේම තමයි ඔබේ තනතුරු වල යම් වෙනසක් සිද්ධ වීම ඉඩකඩකුත් තියෙනවා. ඔබට ඊටමත් උසස් තනතුරු තානාන්තර සම්මාන වගේ දේවල් මේ කාලය තුල ලබන්න පුළුවන්. ඉතින් කුජ බලවත් නම් උප්පත්ති කේන්දරෙත් ඔබට යන කාල සීමාවත් හොඳයි නම් අනිවාර්යෙන් මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කාලයක්. ඉතින් ඒ නිසා ඔබ මේ කාල සීමාවේ කුජගේ ග්‍රහ මාරුවත් එක්ක බොහෝ විට එවැනි තත්ත්වයන් වලට ඔබට ළඟා වෙන්නට නැත්නම් ඔබට දේවල් උදා කර ගැනීමේ වාග්ය වාසනාව තියෙන කාල සීමාවක් කියලා සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ මානසික වශයෙන් වෙනදාට වඩා යම් ප්‍රබෝධයක් සුවතාවයක් ඇති කරනවා මේ ග්‍රහ මාරුවත් සමග. හැබැයි මම සඳහන් කරා ඕවා තමයි හොඳ ප්‍රතිඵල වගේම නරක ප්‍රතිඵලත් ඇති කරන්න පුළුවන්. මොකද්ද? ඔය කියන දේවල් වල ඔබ අර දුකයි සැපයි අතර ලොකු වෙනසක් නැහැ. ඉතින් පුංචි දෙයකින් සියල්ල වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ මේ දේවල් වලදී බොහොම පරිස්සම් වෙන්නට ඕන, බුද්ධිමත්ව කටයුතු කරන්නටත් වග බලා ගන්නට ඕන. ආයෝජන කටයුත්තක්, ව්‍යාපාරික කටයුත්ත, රැකියාව මොනවා දේ වුණත් සම්බන්ධව වුණත් ඔබ බොහොම කල්පනාවෙන් බුද්ධිමත්ව කටයුතු කරන්නටත් වග බලා ගන්න ඕන මේ කාලය තුල. මොකද ඔබට මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම බලාපොරොත්තු නැති විදිහට ඒ දේවල් වල වෙනස්කම් අනිත් පැත්තට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට ඒ දේ සාර්ථක වෙලා හැබැයි එක පාරටම බලාපොරොත්තු නැති විදිහේ වෙනස්කමක් ඒ වගේ වෙනසක් ඒ දේවල් වල යෙදෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට යම් ශෝකයක් නැත්නම් කනගාටුවක් ඒ හින්දා ඇති කරන්න පුළුවන් හිතට. නැත්නම් පාඩුවක් අලාභයක් සිද්ධ වීමකටක් තියෙනවා. විශේෂයෙන් රැකියා තනතුරු සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන මේ කාලය තුල. දැන් ඔබට සමහර විට ඒ ලැබෙන දේ තුල ඊට වඩා දෙයක් එක්ක ඔබෙන් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ඔබගෙන් සමහර විට වෙනත් දෙයකට නැත්නම් වෙනත් අරමුණක් ඇතුව තමයි සමහරට ඒ දේ වෙන්නේ එක්කෝ. අන්න ඒ වගේ දේවල් වීමේ ඊටකට වැඩි මේ කාලය තුල නිසා එම කුමන්ත්‍රණකාරී තත්ත්වයන් උත් සිද්ධ වෙමි. ඒකටත් එක මම මේ කියන්නේ. ඉතින් ඒක ඒ පුජ්‍යලගේ තත්ත්වයේ තරා තීරම අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා කොහොම වුණත් ඒ ගැන සැලකිලිමත් වෙන එක, බුද්ධිමත් වැඩ කරන්න කියන්නේ එකයි කරන්න කියලා කිව්වේ ඒකයි. කටයුතු කරන්න කිව්වේ ඒකයි. ඉතින් එහෙම වුණොත් ඒ දේවල් වළක්වාගෙන ඔබට සාමාන්‍ය හැමදේම බැලන්ස් කරගෙන නැත්නම් සමතුලිත කරගෙන කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම තව සඳහන් කරන්න ඕනේ විශේෂයෙන් ඔබට ඔබගේ ගෙවල් දොරවල් නවීකරණ කටයුතු ඒක අලුතෙන් ගයක් හදන්න පටන් ගන්න හිතන් හිටියනම් මෙච්චර කාලෙක බැරුණා නම් ඔන්න මේ දේවල් පටන් ගන්න ඒවා ඔක්කොම කරන්න ඔබට ඉතාමත් ඒවා ආරම්භ කරන්න අවස්ථාව උදා වෙනවා. පටන් ගන්නට මේ කාලය තුල ඉතාමත් යහපත් කාලයක්. මේ දේවල් කරගැනීමේ හැකියාව ඇති කරනවා. ඉතින් ඒ වගේම තමයි නව සබඳතා ඇති වෙන්න පුළුවන්. මම සඳහන් කරා ප්‍රේම සබඳතා වගේ දේවල් මේ කාලය තුල ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි විවාහ කටයුතු වලටත් ඔබට ඉතාමත් සුබ කාලයක්. විවාහ යෝජනා ස්ථිර වෙන්නට විවාහ කටයුතු සාර්ථක කරගන්නටත් මේ කාලය තුල හැකියාව තියෙනවා. කුජමාරුවෙන් ඔබට බාධාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට යම් සහනයක් ඔබට උදා කරගන්න පුළුවන් කාලයක්. ඉතින් ඔබට මේ දේවල් එක්ක සාර්ථකත්වය ඇති කරගන්න උත්සාහ කරන්න. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් ඔබ ඉපදිලා ඉන්නවා නම් ඔබගේ කේන්දරයේ 3 වෙනි භාවය සහ 10 වෙනි භාවය අධිපති කුජ ග්‍රහතුමා කේන්දරේ 9 වෙනි භාවයට තමයි යොන්න ගෝචර ගමන තුල පැමිණෙන්නේ. ඉතින් මාස 1.5 පමණ කාලයක් කුජ මේ 9 වෙනි භාවය තුල ගමන් කරනවා. විශේෂයෙන් ඔබට මේ කාල සීමාව තුල කුජගේ මහ දසාවක් හෝ අන්තර් දසාවක් හෝ විදසා තත්වයක් යනවා නම් මේ කියන දේවල් වල ප්‍රතිඵල නැත්තම් මේ කියන දේවල් වල බලපෑම ඔබට වැඩිපුර ලැබෙනවා. එහෙම නැත්නම් ඔබට
මධ්‍යස්ථ ඵල ඇති කරනවා. එහෙම නැත්නම් ඔබට නරක ග්‍රහයෙක්ගේ අසුබ මහ දසාවක් යනවා නම් ඔබට අසුබ ඵල වැඩි කරනවා. ඒ වගේම තමයි සුබ යෝගකාරක ග්‍රහයෙක්ගේ සුබ මහ දසාන්තර දසා තත්ත්වයක් නම් ඔබට යන්නේ සුබ ඵල ඇති කරනවා. ඉතින් කොහොම වුණත් මේ කුජගෙන් ලැබෙනා වූ පලාපල ඔබට බලපාන්නේ කුජගේ මහ දසාන්තර දසා තත්ත්වයක් හෝ විදසාවක් හෝ යනවා නම් තමයි වැඩිපුරම බලපාන්නේ. එහෙම නැත්නම් ඔබට මධ්‍යස්ථ ඵල ලැබෙන්න පුළුවන්. සාමාන්‍ය විදිහට තමයි මේ පලාපල බලපාන්නේ. ඒ ගැන ඔබ සැලකිලිමත්ව දැනගෙන තමයි මේ පලාපල ගැන අහන්න ඕන. ඉතින් විශේෂයෙන් සඳහන් කරන්න ඕන ඔබගේ කුජ ග්‍රහයා ගෝචර ගමන තුළ 9 වෙනි භාවයට පැමිණීම ඔබට මම කියනවා මේ මාස එකහමාරක පමණ කාලයක් ඔබට ටිකක් අවිවේකී වෙන්න පුළුවන්. ටිකක් විවේකීය අඩුයි. වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. හිතට නිවනක් නැහැ. ගතටත් නිවනක් නැහැ. ඉතින් අර නිකන් හති දාගෙන දුවන්ට වෙන දිවිල්ලක් තමයි තියෙන්නේ. ඉතින් ටිකක් වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. කාර්ය බහුල වැඩි. හිතට ඒ නිසාම තමයි අර අවිවේකී ගතිය ඇති කරන්නේ. විශේෂයෙන් ඔබගේ රැකියා කටයුතු, ව්‍යාපාර කටයුතු, කර්මාන්ත කටයුතු, මේ ආයෝජන කටයුතු මේ දේවල් වෙනුවෙන් තමයි වැඩිපුරම ඔබට කාලය ශ්‍රමය වැය කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නරකක් නෑ. ඒක හොඳයි. ඉතින් එහෙම වුණාට පස්සේ ඒක තමන්ගේ ආදායමටත් ඒක හොඳයි. කොහොම වුණත් ඒ සම්බන්ධව ටිකක් වැඩිපුර ඔබට වෙහෙස මහන්සි වෙන්න සිද්ධ වෙන කාලයක් ටිකක් ඇවිදිලි ගතියත් වැඩි මේ කාලය තුල. ටිකක් එක තැනකට වෙලා ඉන්න ලැබෙනවා ගතිය අඩුයි. ටිකක් ඇවිදිලි ගතිය වැඩි වෙන්න පුළුවන්. සංචාර වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වයන් ඇති කරනවා මේ කාල සීමාව තුල. ඉතින් ඒ වගේම තමයි ඔබට ඔබගේ සාමාන්‍යයෙන් වෙනදාට තිබුණාට වඩා ඔබගේ හිතේ ධෛර්යයක්, ආත්ම විශ්වාසයක්, ආත්ම ශක්තියක් ටිකක් ඇති කරනවා. ඉතින් ඒකත් හොඳ තත්ත්වයක්. ඔබට ඔබගේ හිතේ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය කියන එක ඇතිවීම මම හිතනවා ගොඩක් හොඳ තත්ත්වයක් මේ කාල සීමාව තුළ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔබගේ මේ සිකුරුගේ රාශියේ මේ කුජ මෙහෙම ගමන් කරන කාලය තුළ ඔබට ඔබගේ ආර්ථිකය ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. විශේෂයෙන් ඔබගේ අතේ තියෙන නැත්තම් තැන්පත් ධනය වියදම් වෙන්න පුළුවන්. එකක්. ඉතින් ඒ තැන්පත් ධනය වියදම් වෙන්න පුළුවන්. තියෙන සල්ලි ටික ඔබට අනිවාර්යෙන් මොනවට හරි යොදවන්න සිද්ධ වෙන්න පුළුවන්. වියදම් වෙන්න පුළුවන්. වියදම් වෙන්න හේතු යෙදෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට ඔබගේ රැකියා කටයුතු නැත්නම් ඔබගේ ආයෝජන කටයුතු වෙනුවෙන් යම් පිරිවැයක් දරන්නට සිද්ධ වෙන කාලයක් හැටියට සඳහන් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔබ යම් කර්මාන්තයක් ව්‍යාපාරයක් කරනවා නම් ඒ දේ තුලින් ලැබෙන ආදායම සමහර විට මේ කාලය තුල යම් විදියකින් ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඔබගේ කළමනාකරණය සඳහා ඔබගේ තියෙන කටයුතු ටික කරගන්න. ඒ කියන්නේ ඔබ මහන්සියේ තරමට ටිකක් ප්‍රතිඵල අඩු වෙන්න පුළුවන් මේ කාල සීමාව තුළ, විශේෂයෙන් මේ කුජ 9 වෙනි භාවය තුළ ගමන් කරන කාලය තුළ. ඉතින් මේ දේවල් තමයි විශේෂ සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් කොහොම වුණත් ඔබට ටිකක් අර විදේශගත වීම වගේ දේවල් ඒ වගේ බලාපොරොත්තු වන කෙනෙක් නම් ඔන්න ඒ දේවල් වලට බාධාවක් නැහැ. ඒවා සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ ප්‍රේම සබඳා වලට බාධාවකුත් නැහැ. ඒ දේවලුත් සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් නමුත් ඒ වගේම තමයි විවාහය සම්බන්ධ කටයුතු වලටත් මේ කාලය හොඳයි. ඒ කුජගේ මාරුවෙන් ඒකට බාධාවක් ඇති කරන්නේත් නැහැ. ඒ දේවලුත් සාර්ථක කරගන්නට ඔබට ඒ දේවල් සම්බන්ධ කටයුතු කරනවන් සඵල කරගන්නට මෙහි බාධාවක් ඇති කරන්නේ නැහැ. ඔබට ඒ දේවලුත් සාර්ථක කරගන්න පුළුවන්. කුජ මාරුවෙන් ඔබට එයින් යහපත් ප්‍රතිඵලයක් තමයි ඇති කරන්නේ. කොහොම වුණත් කරන කියන දේවල් ඔබ බොහොම කල්පනාවෙන් කරන්නට ඕන. කේන්තිය පාලනය කරගන්න, කලබලකාරී ගතිය අඩු කරගන්න, ඉවසීමෙන් වැඩ කරන්න පටන් ගන්න මේ කාල සීමාව තුළ බොහොම බුද්ධිමත්ව දුරදිග බලලා. එහෙම වුණොත් ඔබට මම හිතනවා හොඳ සාර්ථකත්වයක් ඇති කරගන්න පුළුවන් මේ කාලය තුළ. අර කලබලයට හදිසි තීරණ අරගෙන කරගන්න සමහර දේවල් නිසා ගැටලු ඇති වෙන්න පුළුවන්. මේ මාස එකමාරක පවන කාලයක් ගත වෙනකන් ඔබ අනිවාර්යෙන් මේ විදිහට කටයුතු කරන්න. ඉතින් ඔබට මේ දේවල් තමයි සඳහන් කරන්නට තියෙන්නේ කුම්භ ලග්නෙන් උපන් ඔබට. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි. මීන ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ 2 වෙනි භාවය සහ 9 වෙනි භාවය අධිපති කුජ ග්‍රහතුමා ඔබගේ කේන්දරයේ 8 වෙනි භාවයට තමයි ඔන්න පැමිණෙන්නේ.
ඉතිං කුජ 8 වෙනි භාවය තුල මාස 1මාරක පමණ කාලයක් ගමන් කරනවා. විශේෂයෙන් මීන ලග්නයෙන් උපන් ඔබගේ උප්පත්ති කේන්ද්‍රයට අනුව ඔබට මේ වෙනකොට ගත වෙන්නේ කුජගේ මහදසාවක් හෝ අන්තර්දසාවක් හෝ විදසාවක් හෝ ගත වෙනවා නම් ඔබට මේ කුජගෙන් ලැබෙනා වූ ගෝචර පලාපල බොහෝ විට ඒ විදිහටම ලැබීමේ ඉඩකඩ තියෙනවා. එසේ නැතිනම් ඔබට සාමාන්‍ය ඵල ඇති කරනවා. ඉතින් කුජ 8 වෙනි භාවයට ගෝචර ගමනින් එතරම් ඔබ දන්නවා මාරකස්ථානය 8 වෙනි භාවයට කුජ වගේ ග්‍රහයෙක් එනකොට ගෝචර ගමන තුල එතරම් යහපත් ඵල ඇති කරනවට වඩා පරිස්සම් වීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ප්‍රවේශම අංක 1 බවට පත් කරගන්න මේ කාලය තුල බලාපොරොත්තු නැති විදිහේ කරදර බාධක අවහිරතා අනතුරු වගේ දේවල් සිද්ධ වීමේ ඉඩකඩ වැඩි. මොකද හේතුව ඔබ කලබලයට සමහරට කරන දේවල් හදිස්සියට කරන දේවල් හදිස්සියට යන ගමන් බිමන් සමහර විට වාහනය වේගයෙන් පදවන්න පුළුවන්. මේ වගේ දේවල් අවම කරගන්න මේවා ගැන සැලකිලිමත් වෙන්න. ඔබට අනිවාර්යයෙන් මේ වගේ දේවල් වලින් කරදර බාධකයක්මයි ඇති කරන්නේ. ඒ නිසා පරිස්සමට වැඩ කරන්න ඕන කාලයක් තමයි මේ කුජ 8 වෙනි භාවයේ ගමන් කරනකොට ඒ කාලය තුල අපිට බලාපොරොත්තු නැති විදිහේ අනතුරු කරදර බාධක සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසයි මේ දේවල් සඳහන් කරන්නේ ඔබ බොහොම ප්‍රවේශ මේ කාලය ගෙවා ගන්න. එතකොට ඒ දේවල් වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට ඔබගේ මුදල් සම්බන්ධ ඔබගේ වස්තුව ගෙවල් දොර ගෙදර දොරේ තියෙන බඩු මුට්ටු සම්බන්ධව ටිකක් සැලකිලිමත් වෙන්න. ඒවට හානි වෙන්න. නැත්නම් ඒවා සොර සතුරන් විසින් පැහැර ගන්නවා. මංකොල්ල කෑම් වලට නැත්නම් වෙනත් වංචාවන් වලට අහු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒ හින්දා ගෙදර දොර බඩු මුට්ටු සහ ඔබගේ මුදල් හදල් ප්‍රවේශම් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබගේ ඇඟ විතරක් නෙවෙයි ඔබගේ මිල මුදලුත් ඔබ පරිස්සම් කරගන්න ඕන. ඉතින් විශේෂයෙන් තැන්පත් ධනය ඔබට වියදම් වෙලා යන්න හේතු කාරණා යෙදෙන්න පුළුවන්. වැඩක් නැති දේවල් වෙනුවෙන් මේ කාලය තුල නොවටිනා දේවල් වෙනුවෙන් වැඩක් නැති දේවල් වෙනුවෙන් සල්ලි නාස්ති වෙන්න පුළුවන්. ඒ නිසා දෙපාරක් තුන් පාරක් හිතලා වියදම් කරන්න මේ කාලය තුල වියදම් කරනකොට අනවශ්‍ය වියදම් අඩු කරගන්න. ඉතින් අනවශ්‍ය දේවල් වලට මුදල් වියදම් දෙන්න ඔබට හිතෙනවා. ඉතින් ඒ නිසා බොහොම බුද්ධිමත්ව සිහි බුද්ධියෙන් යුක්තව ඉන්න මේ කාලය තුල. ඉතින් එතකොට ඒව වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට ගමන් බිමන් වලදී ගොඩක් පරිස්සම් වෙන්න ඕන. ඔබ ඇවිදිනවා නම් සංචාරය කරනවා නම් වාහන පදිනවා නම් ඉතින් ඒ වගේ දේවල් වලදී ටිකක් ඔබ මේ කාලය තුල කල්පනාකාරීව ඒ දේවල් කරන්න. එතකොට අර වළක්වා ගන්න පුළුවන් ඒ සමහරට වෙන්න තියෙන දේවල් බොහොමයක් නතර කරගන්න පුළුවන්. ඔබගේ මේ කියන දේ ගැන අවබෝධයෙන් බුද්ධිමත්ව මේ දේ තේරුම් අරන් කටයුතු කරොත්. ඉතින් ඒ වගේම තමයි ඔබට අර ඔබව ළඟ ඉන්න අයගේ සැකයට භාජනය වෙන්න පුළුවන්. ඔබ ඇසුරු කරන අයගේ සැකයට භාජනය වෙන්න පුළුවන්. ඔබගේ විවාහික ස්වාමියාගේ බිරිඳගේ පෙම්වතාගේ පෙම්වතියගේ සැකයට භාජනය වෙන්න පුළුවන්. ඒ නිසා මේ සැකය මූලික කරගෙන ඔබට යම් ආකාරයක මතභේද ඇති වෙන්න පුළුවන් විවාහ ජීවිතය තුළ ඔබගේ ආදර ජීවිතය තුළ. ඉතින් ඒ වගේම ඒ ගැනත් සැලකිලිමත් වෙන්නට ඕන. ඉතින් මේ වගේම තමයි ඔබගේ ප්‍රේම සබඳතා බිඳ වැටීම් නැත්නම් දෙදෙනා අතර යම් ගැටුම් ඇතිවීම ගැටලු ඇතිවීමේ ඉඩකඩ වැඩි. විවාහ ජීවිත ගත කරන අයත් මේ කාලය තුළ බොහොම පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන් ඔබගේ කුටුම්බ ස්ථානයේ අධිපති දෙකට වෙන්නේ ගමන් කිරීම. විශේෂයෙන්ම විවාහ ජීවිතයේ සම්බන්ධව ඔබ බොහොම පරිස්සම් වෙන්නට ඕන. විවාහ ජීවිතයේ ගැටලු මතභේද ඇති වෙන්න පුළුවන්. ඉතින් යම් සැක සහිත කාරණා සැකයට තුඩු දෙන කාරණා නිසා විවාහ ජීවිතේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. බිඳ වැටීම් සමහරට නඩුමගට පවා බසින්නට කාරණාවන් දික්කසාද දක්වා සමහර විට කාරණාවන් දික්කැසීමේ ඉඩකඩක් තියෙනවා මේ කාලය තුල විවාහ ජීවිත සම්බන්ධව. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේ කුටුම්බස්ථානාධිපතියට වෙන්නේ ගමන් කරන කාලය තුල ඔබ විශේෂයෙන් විවාහ ජීවිත ගත කරන අය දැඩි අවධානමක් තියෙනවා මේ කාලේ විවාහ ජීවිතේ බොහොම කල්පනාවෙන් අවබෝධයෙන් ගෙවා ගන්න උත්සාහ කරනවා නම් තමයි හොඳ මේ කාල සීමාව තුල. ඉතින් සහකාරුවාට සහකාරිටත් තරමක් අපල කරදර ඇති කරනවා. ඔවුන් ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඉතින් එහෙම වුණොත් ඒකවත් අවම කරගන්න පුළුවන්කම තියෙයි. ඉතින් කොහොම වුණත් ඔබ අවදානම් සහගත රැකියා කර්මාන්තවල යෙදෙන කෙනෙක් නම් යන්ත්‍රෝපකරණ සමග වැඩ කරන කෙනෙක් නම් ආයුධත් එක්ක වැඩ කරන කෙනෙක් නම් ඒ වගේම උස්ස ස්ථානවල වගේ වැඩ කරන රැකියාවල නිරත වෙන කෙනෙක් නම් ඔබ පරිස්සම් වෙන්නට ඕන. ඔබට විවිධ අනතුරු අබාධ ඇතිවීමේ ඉඩකඩ වැඩි මේ කාලය තුල.
ඉතින් ඒ වගේම සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් ඔබට ජන්ම ඒනාස්ටක වගේ තත්ත්වයන් ඕනනම් සෙනසුරුගේ තවත් මේ කියන තත්ත්වයන් වැඩිපුර ඇති කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් තමයි මීන ලග්නයෙන් උපන් ඔබට සඳහන් කරන්නට තියෙන්නේ මේ කුජ මාරුව සම්බන්ධව. ඉතින් ඔය කියන දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරන්න. එහෙම වුණොත් ඔබට මම හිතනවා ගොඩක් මේ දෙවෙන්ට ඉදිරියේ තිබෙනා වූ යම් ගැටලු අවම කරගෙන ඒ දේවල් වලින් මිදිලා කටයුතු කිරීමේ හැකියාව ඇති කරනවා. ඒ නිසා ඔබගේ උත්සාහයත් ඇති කරගෙන බුද්ධිමත්ව මේ දේවල් තේරුම් අරන් කටයුතු කරන්න ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.